හරි ළමයි එතකොට අපි හිටියේ නෙට්වර්කින් පාඩමේ හිටියේ. එතකොට නෙට්වර්කින් වල අතිශය වැදගත් වන ලකුණු ගොඩක් ගන්න බැරි වෙන ලෙස හිර වෙන කොටස. ඒ කියන්නේ අපි IP වල තමයි හිටියේ. IP. එතකොට IP කියන පාර්ට් එකේ හිටියේ IP වල අපි සාමාන්‍යයෙන් IP වලින් 60ක් විතර කරලා තියෙනවා. 60ක් විතර අපි කරලා තියෙන්නේ. එතකොට ඒ 160 තමයි ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය. දැන් ඔයගොල්ලෝ දන්නවනේ දැන් දැනට කරලා තියෙන ටික ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ දැන් තේරෙනවා ඒ ටික. හරිද? ඒ ටික ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අද කරන ටිකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ටික තමයි බැරි. දැන් ඔය IP කියන ගොඩක් ළමයිට බෑනේ. IP කියන කොටස බෑ. ඒතකොට IP කියන එකට හැබැයි බෑ කියලා ඉන්න අපිට මග හරින්න බෑ. එතකොට දැන් මේ අපි මේ වෙද්දි කරලා තියෙනවා නේ. අපි මේ වෙද්දි කරලා තියෙනවා IP වල දැන් IP ඇඩ්‍රස් එක කියන්නේ මොකක්ද? මේ IP network address කියන්නේ මොනවාද? network address වල logical address කියන්නේ IP. ඊට පස්සේ physical address කියන්නේ MAC address. එතකොට MAC address එකක් කියන්නේ මොන වගේ address එකක්ද? MAC address එකක length එක මොකක්ද? MAC address එක මොන වලින්ද හැදෙන්නේ? MAC address එක මොනවටද පාවිච්චි කරන්නේ? MAC address එක වෙනස් කරන්න පුළුවන්ද බැරිද? ඒ ටික අපි කතා කරමු. ඊළඟට logical address තාර්කික ලිපින කියන මේ IP address IP version 4 IP version 6 කියලා versions දෙකකින් තියෙනවා කියලා කතා කරා. එතකොට ඊළඟට IP version 4 address ගන්න length එක 32 bits 32ක් කියන දිගෙන් තමයි තියෙන්නේ IP version 4 address එක. ඊළඟට IP version 6 කියන address එකක් bit 128කින් bits 128ක දිගකින් තියෙනවා කියලා අපි කතා කරා. එතකොට IP version 4 address එකක් නම් අපි නේ එළියට නිරූපණය කරන්නේ දශමය වලින්. සාමාන්‍ය ඩෙසිමල් නම්බර් සිස්ටම් එකෙන් අපි එළියට නිරූපණය කරන්නේ. හැබැයි කම්පියුටර් එක ඇතුලේදී කොහොමද අපි දන්නවා ඒක බයිනරි විදිහට තමයි යන්නේ බිට්ස් වල. එතකොට බිට්ස් වලින් ගත්තන් පස්සේ length එක කීයද IP version 4 address එක 32යි. මේ අපි කතා කරපුවා. එතකොට ඊළඟට IP version 6 එකක් ගත්තොත් IP version 6 ගැන වැඩි දුර හදාරීමක් අවශ්‍ය නැහැ සිලබස් එකේ හැටියට. මේක IP version 6 කියලා දෙයක් තියෙනවා. මෙහෙම ප්‍රවේශ වීමක් විතරයි ඕනේ. ඒතකොට IP version 6 address එක bits 128කින්. ඒ කියන්නේ බයිනරි වලින් කම්පියුටර් එක ඇතුලේ ඔය වැඩි සිද්ධ වෙන්නේ. ඒක නිසා bits 128කින්. එතකොට හැබැයි ඒක එළියට නිරූපණය කරන්නේ ඩෙසිමල් වලින් නෙමෙයි. ඒ කියන්නේ IP version 4 address එක ඩෙසිමල් වලින් නිරූපණය කරේ. සාමාන්‍ය අපි පාවිච්චි කරන දශමය digits වලින්. එතකොට IP version 6 එකක් නේ මතකයි දැන් නිරූපණය කරේ hexadecimal වලින්. hexadecimal digits වලින් තමයි නිරූපණය කරේ. එතකොට ඊළඟට IP version 4 address වල ඊට පස්සේ අපි වැඩි දුර අධ්‍යයනයකට ගියා. ඊට පස්සේ කොහොමද address එකක version 4 address එකක bit 32 කියන එක නේ කාණ්ඩ 4කට වෙන්නනවා. ඒක කාණ්ඩයකට අපි කිව්වා octet එකක් කියලා. octet එකක් කිව්වේ bit 8කට. bit 8ක් octet එකයි. එතකොට bit 8 4ක් 32යි. එහෙමනේ bit 32 හැදෙන්නේ. bit 8 4ක් 32යි. එතකොට bit 8ක් octet එකයි. octet 4කින් තමයි එහෙනම් ඔය address එක හැදෙන්නේ. එතකොට ඔය address වල පළවෙනි octet එක. ඒ කියන්නේ පළවෙනි bits 8 දශම වලින් නිරූපණය කරනවා නම් පළවෙනි කාණ්ඩය. මේ විදිහට
තියෙද්දි එතකොට මෙහෙම තියෙන ඇඩ්‍රස් එකක මේක තමයි පළවෙනි කාණ්ඩය. හරි. මේක ඇතුළේ තමයි අර බිට්ස් 8ක් තියෙන්නේ හැංගිලා. හරි මේ අපි ඩෙසිමල් වලින් නිරූපණය කරන විදිහ කියලා හිතමු. එතකොට මෙන්න මේ පළවෙනි ඔක්ටට් එක මේ පළවෙනි කාණ්ඩයට අනුව මේ නෙට්වර්ක් ඇඩ්‍රස් අපි පන්ති නේ පන්ති 5කට ජාල පන්ති 5කට බැලුවා. නෙට්වර්ක් ක්ලාසස් 5කට බැලුවා. ක්ලාස් A, ක්ලාස් B, ක්ලාස් C, ක්ලාස් D, ක්ලාස් E. හරි. එතකොට දැන් මෙයා ඒව කරන්න අවශ්‍ය නැහැ. කලින් වීඩියෝ එක තියෙනවා. ඒ වීඩියෝ එකේ බලලා ඒව ඉගෙන ගන්න තියෙනවා. අපි කලින් කරපුවාම මතක් කරගෙන ඉන්න. එකපාරට අර කැලේට ප්‍රවේශ වෙන්න බැරි ඉන්න. එතකොට මේ පළවෙනි ඔක්ටට් එක මේ පළවෙනි නෙට්වර්ක් ඇඩ්‍රස් එකේ පළවෙනි කාණ්ඩයේ තියෙන විදිහ අනුව ඒ ඔක්ටට් එකකින් තිබෙන වැලියු එක අනුව ඩෙසිමල් වැලියු එක අනුව පන්ති 5කට බෙදුවා. ඩෙසිමල් වැලියු එක ඩෙසිමල් වැලියු එක 0.126ත් අතර නම් හරි 0.126ත් අතර නම් තියෙන්නේ පළවෙනි ඔක්ටට් එකේ ඩෙසිමල් වැලියු එක. අපි ක්ලාස් A කියලා ගත්තේ. ඊළඟට 127 කියන එක පොඩ්ඩක් අපි වෙනම තිබ්බනේ. අපි ඒකට කිව්වා loop back addresses කියලා. 127න් පටන් ගන්න සියලුම ඇඩ්‍රස් loop back address කියලා කිව්වා. එතකොට ඒවා විශේෂ වැඩවලට පාවිච්චි කරන්නේ. right පෞද්ගලික අපේ devices වලට ආරෝපණය කරන්න. ඒ කියන්නේ අපේ නෙට්වර්ක් එකක host එකකට හරි මොකක් හරි device එකකට apply කරන්න නැතුව loop back address එක අපි විදිහට ඒක වෙනම වැඩකට පාවිච්චි කරන්න හින්දා මේක අපි සලකන්නේ නැහැ. සමහර අය ගන්නවා ඒක උනට හරිම විදිහට අපි ඒක වෙනම තියෙන. ඊළඟට 128න් ඉඳන් ඊළඟට 128 ඉඳන් 191 වෙනකම් B 192 ඉඳන් 223 වෙනකම් C 224 ඉඳන් 239 වෙනකම් D 240 ඉඳන් 255 වෙනකම් E කියලා ගන්න. එතකොට මෙන්න මේ විදිහට අපි නෙට්වර්ක් ක්ලාසස් ජාල පන්ති 5කට බැලුවා. හරි. එතකොට මේ විදිහට අපි නිකන් මේ කටපාඩමින් මතක තියාගන්න නැතුව අපි කිව්වා මේම අඳුර ගන්න ලක්ෂණයක් නේ බයිනරි වලින් ගත්තායින් පස්සේ ඒ මේක ආවේ කොහොමද මේක ආවේ කොහොමද අපි ඔක්කොම බැලුවා කලින් වීඩියෝ එකට ගියාම ඒ ගැන විස්තරාත්මකව අපි කතා කරා මීට වැඩිය. ඊළඟට අපි මොකද්ද බැලුවේ? ඊළඟට අපි බැලුවා නෙට්වර්ක් ඇඩ්‍රස් එකක් ගත්තාම IP ඇඩ්‍රස් එකක් ගත්තාම පස්සේ IP ඇඩ්‍රස් එක කොටස් දෙකකට බෙදෙනවා කියලා කිව්වා. හරි. මොන දැන් අද කොටසට මේ එන්න යන්නේ. හරි අද කොටසට එන්න යන්නේ. එතකොට දැන් මේ අද කරන කොටස තමයි වැදගත්ම කොටස. මේ කොටස තමයි වැදගත්ම කොටස. IP වල කටිය පටලවා ගන්නම කොටස සහ IP වල බැරි කොටස, බැරි වෙන කොටස. ඇත්තටම මේ කොටස බැරි වෙන්නේ ගුරුවරයා මත තමයි බැරි වෙන්නේ. හරි. මේක සමහර දේවල් තියෙනවා සමහර ඒවාට ළමයි තේරුම් ගන්න තෝමනාවක් නැති කම වෙන්න පුළුවන්. ඕමනාවක් නැති කෙනා කොහොමත් ඉතින් කවුරු කියනොත් කොහොම කියනොත් ඒක ඉගෙන ගන්නේ නැහැ. හැබැයි මේ කොටස ඇවිල්ලා ඕමනාවක් තියෙන කාට පවා බැරි වෙන කොටස. මේ මොකද ඇවිල්ලා මේකෙදි එක එක කට්ටිය එක එක විදිහට උගන්වනවා. එක එක සමහරලාට උගන්වන එක්කෙනාටත් ඒක ගැන පැහැදිලි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ගොඩාක්ම ලොකුම හේතුව තමයි මේ කොටස උගන්වන ශෛලය. මේ කොටස උගන්වන ශෛලය කියන්නේ
ඒක මේ කියන්නේ මේක උගන්නන්න නම් මේක ඔලුවට බහින ඕඩර් එකක් හදා ගන්න ඕනේ. මේ හරි ඕඩර් එකක් තියෙනවා මේක දෙන්න ඕනේ. දෙන්න ඕනේ හරි ඕඩර් එකක් තියෙනවා නැත්තම් මේක පැටලෙනවා. හරි ළමයට උනත් දෙන්නේ අපිට උනත් මේක පැටලෙනවා. මේ හරිය ඕඩර් එකට ඔලුවට දාගත්තේ නැත්තම්. හරි. එතකොට උගන්නන්න ගියත් පැටලෙන්න පුළුවන් මේ හරි ඕඩර් එකට උගන්වන්නේ නැත්තම්. සමහර අය මේ IP address ගැන වීඩියෝස් කරලා දාලා තියෙනවා සම්පූර්ණයෙන් පැය ගණන් YouTube එකේ තියෙනවා. හරි. හැබැයි මේ සමහර තැන් වලින් ඉවරයි ඒවා. සමහර කොටස් මුල් කොටස දැන් අපි මේ වෙනකන් කරලා තියෙන කොටස් ඔක්කොම තියෙනවා. ඊටු කොටස බැලුවොත් එම් පොඩ්ඩයි තියෙන්නේ මේ සුළු ප්‍රමාණයක් ටච් කරලා ඊටු තියෙන වැදගත්ම ටික නැහැ. වැදගත්ම ටික නැහැ. හරි. ඒතකොට ඒ ටික මේකෙන් ඒක දාන්න නැත්තේ මොකද අනිත් ඔක්කොම පැය ගණන් දාලා මේ අන්තිමේ වැදගත් ටික දාන්න නැත්තේ කියන එක මට අදාළත් නෑ. ඒක අපිට අදාළ නැහැ. අර එහෙම වෙන්නේ ඇයි පැටලෙනවා. මේක ඕඩර් එකක් තියෙනවා ඉන්න ඕන ඕඩර් එකක්. ඕඩර් එකක් එනවා දැන් මේ අන්තිම කොටස විශේෂ. හරි මෙන්න මේ කොටස. ඒ කියන්නේ මම පුළුවන් තරම් මම උත්සාහ කරනවා ඔයගලන්ට මේ හරි ඕඩර් එකට දෙන්න. හරිද අපිට අනිත් අය කියවත් කිසි දෙයක් අදාළ නැහැ. මම දැන් ඔයගලන්ට උත්සාහ කරනවා මගේ කට්ටියට මේක උපරිම දෙන්න මේ හරි ඕඩර් එකට මගේ කට්ටියගේ වගකීම තමයි මේක ඒ ඕඩර් එකටම හරියට බුද්ධියෙන් අහගෙන හරියට බලාගෙන මේ වෙලේම මේක ඔලුවට දාගෙන පොයින්ට් එකට මම ඊළඟට ප්‍රශ්නයක් තිබුණ ඩවුට් එකක් තිබුණ මම ඊළඟට කරන ලයිව් ක්ලාස් එකේදී මගෙන් අහන්න. හරි. ඒකින්ද දැන් ඒ කාලේට එන්නේ යන්නේ වැදගත්ම කොටසට. එතකොට අපි අන්තිමටම නැවැත්තුවේ අතනින්. මොකද්ද? IP address එකක් ගත්තායින් පස්සේ IP address එකක් ගත්තායින් පස්සේ කොටස් දෙකකට බෙදුණා. හරි කොටස් දෙකකට බෙදුණා. කොහොමද? මෙහෙම IP address එක තියෙනවා නම් කොටස් දෙකකට බෙදුණා. පළවෙනි කොටස මොකද්ද? ජාලය හඳුනා ගැනීමේ කොටස. හරි network ID එක. හරි network ID එක. ඊළඟට host ID එක කියලා ඊටු කොටස බෙදුණා. අපි host එක කියන්නේ ජාලයක් කියන්නේ දැන් පරිගණක දෙකක් හෝ ඊට වැඩි කීපයක් එකිනෙකට සම්බන්ධ කිරීමෙන් ජාලයක් හැදෙනවා. හරි. එතකොට ඒ වගේම පරිගණක වගේම printers, scanners වගේ devices වගේම තව ඕන තරම් devices මේ අපේ ජාලයට connect වෙන්න පුළුවන්. ඒක නිසා ඔක්කොම devices වලට ජාලයක් ඇතුලේ තියෙන මේ device අපි ජාලයක් ඇතුලේ මේ ජාලය මගින් networking කියන concept එක හරහා අපි වැඩ කරන සියලුම devices වලට පොදුවේ පාවිච්චි කරන්නේ මේ host කියන එක. host කියන එක. ඒතකොට මේ host එකකට අනිවාර්යෙන් IP address එකක් තියෙනවා. host එකකට අනිවාර්යෙන් IP address එකක් තියෙනවා. හරි. ඒතකොට host ටිකක් එකතු වෙලා තමයි network එකක් හැදෙන්නේ. හරි. host ටිකක් එකතු වෙලා තමයි network එකක් හැදෙන්නේ. හරි. එතකොට දැන් උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ ප්ලේයර්ස්ලා ඉන්නවනේ. ප්ලේයර්ස්ලා 11 දෙනෙක් ඉන්නවා. හරිද? හැබැයි මොකක් හරි ටූර්නමන්ට් එකක් ඕගනයිස් කරනවා නම් ඒ ඕගනයිසර්ස්ලා ප්ලේයර්ස්ලාගේ නම් වලින් නම් 11ම කියලා නෙමෙයිනේ අපිට කතා කරන්නේ. කෙලින්ම කතා කරන්නේ ශ්‍රී ලංකාව. හරි. කෙලින්ම ශ්‍රී ලංකාව කියලා කතා කරන්නේ. හරි. ඒක තමයි පහසු. මුළු ටීම් එකටම එක නමක් තියෙනවා. හරි. එක නමක් තියෙනවා. අපි ඒකට කියනවා ශ්‍රී ලංකා කියලා. ඒතකොට ශ්‍රී ලංකා ටීම් එක ඇතුළට ගිහිල්ලා ඒක ඇතුළේ මොකක් හරි දෙයක් කරනවා නම් අර වෙන වෙනම ප්ලේයර්ස්ලා අරගෙන ඔය වැඩේ කරන්න. අන්න ඒ වගේ. මේ host නැත්තම් අපේ ජාලයට අපි සම්බන්ධ කරගන්න කම්පියුටර්ස්. එතකොට මේ host එකතු වෙලා තමයි network එකක් හැදෙන්නේ. හරි. එතකොට host එකතු වෙලා හැදෙන network උනත් ගොඩක් තියෙන්න පුළුවන්. එක ආයතනයක වගේම තියෙන්න පුළුවන්.
හරි. එතකොට නෙට්වර්ක් එක හඳුනා ගන්න තමයි නෙට්වර්ක් ID එක තියෙන්නේ. රට මොකක්ද කියලා අරනේ වර්ල්ඩ් කප් එකේ රට මොකක්ද අන්ද කියලා අඳුරගන්න රටේ නම තියෙනවා. ඊළඟට නෙට්වර්ක් එකේ යටතේ තියෙන හොස්ට් හඳුනා ගන්න තමයි හොස්ට් එක තියෙන්නේ. හොස්ට් ID එක තියෙන්නේ. හරි. ඒතර වර්ල්ඩ් කප් එකේ යම් කිසි රටක ඒ රට වෙනුවෙන් ක්‍රීඩා කරන ප්ලේයර් හඳුනා ගන්න තමයි ඒ ප්ලේයර්ට නමක් තියෙන්නේ වෙනම. හරි. ඒ ප්ලේයර්ට නම්බර් එකකුත් තියෙනවා. ජර්සි නම්බර් එකක් තියෙනවා. එතකොට ඒ වගේ දැන් අපි මේ අන්තිමට නැවතුනේ මෙතන මොකද්ද? network ID host ID. network ID host ID. network ID host ID. හරිද? හරි. එතකොට මේක ක්ලාසස් අනුව බෙදුණා නේද? ක්ලාසස් ජාල පන්ති අනුව මේක පොඩ්ඩක් වෙනස් වුණා අපි ගන්න විදිය නේ. අපි අන්තිම දවසේ කරා. ඒ කියන්නේ ක්ලාස් D ක්ලාස් E බැලුවේ නෑ. මොකද ක්ලාස් D ක්ලාස් E කියන පන්ති දෙකට අදාළ ඇඩ්‍රස් අපි කිව්වේ පාවිච්චි කරනවා කියලා විශේෂ වැඩවලට. හරි. ඒකත් පෞද්ගලික ජාලකරණයේ තුලින් පාවිච්චි කරන මේ පෞද්ගලික කම්පියුටර්ස් මේ හොස්ට් පාවිච්චි කරලා මේ කරන ක්‍රියාවලියට අමතරව බාහිර මේ විශේෂ වෙන අමතර වැඩවල් වලට මල්ටිකාස්ටිං වගේ වැඩවල් වලට තමයි මේ ක්ලාස් D එකේ සහ ක්ලාස් E වල කියන ජාල පන්ති වල ඇඩ්‍රස් පාවිච්චි කරනවා කිව්වේ. හරි. එතකොට ක්ලාස් A B C නේ දැන් එතකොට අපිට අපේ පාවිච්චියට ගන්න තියෙන්නේ. එතකොට ක්ලාස් A B C දැන් A B C කියන පන්ති තුන අනුව අර අපි දැන් කතා කරපු ජාලය හඳුනා ගැනීමේ අංකය network ID එකයි host එක හඳුනා ගැනීමේ අංකේ host ID එක ගන්න විදිය වෙනස් වුණා නේද? වෙනස් වුණා. හරි. මේ පළවෙනි ඔක්ටට් එක, මේ දෙවෙනි ඔක්ටට් එක, මේ තුන්වෙනි ඔක්ටට් එක, මේ හතරවෙනි ඔක්ටට් එක. නේ? දැන් ක්ලාස් A එකේ නම් ක්ලාස් A එකේ නම් මොකද උන්නේ? ක්ලාස් A එකේ නම් මෙන්න මේ ඔක්ටට් එක තමයි මොකක්ද උනේ? network ID එක. මෙන්න මේ තුනම host ID වුණා. නේ? එතකොට ක්ලාස් B එකේ නම් හරි B කියන ජාල පන්තියට අදාළ IP ඇඩ්‍රස් එකක් නා අපි කිව්වා මේ දෙකම පළවෙනි ඔක්ටට් එකයි දෙවෙනි ඔක්ටට් එකයි දෙකම අපි ගන්නවා ජාලාංකයේ විදිහට නේ ඊළඟට තුන්වෙනි ඔක්ටට් එකයි හතරවෙනි ඔක්ටට් එකයි තමයි ගන්නෙ සත්කාරක අංකයේ විදිහට host ID එක විදිහට කම්පියුටර් එක නැත්නම් host අඳුනා ගැනීමේ අංකයේ විදිහට හරි ඊළඟට C පන්තියට අදාළ IP address එකක් නම් මොකක්ද? එහෙනම් මේ පළවෙනි ඔක්ටට් එකයි දෙවෙනි ඔක්ටට් එකයි තුන්වෙනි ඔක්ටට් එකයි තුනම ගන්නවා ජාලාංකයේ විදියන්නේ. මේ හතරවෙනි ඔක්ටට් එක තමයි සත්කාරක අංකයේ විදියට ගන්න. හරි. දැන් මේක මෙහෙම නෙමෙයි. මීට වඩා හරි විදියට අපි මම ලස්සනට පොඩි ෂෝට් නෝට් එකක් වගේ පොඩි කොටසක් දුන්නා. අපි ඒක කතා කරා. දැන් මේක දැනටමත් දාන්න ටික. හරිද? හරි. එතකොට ඊළඟට මේ network ID එක කියන්නේ මොකද්ද? ජාලය හඳුනා ගැනීමේ අංකය. ජාලය හඳුනා ගැනීමේ අංකය. දැන් මම කියව ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක ගත්තොත් එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ මොකක් හරි වෙනසක් කරන්න ඕන නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ මොකක් හරි වෙනසක් කරන්න ඕන නම් අපි ශ්‍රී ලංකා කියන අකුරු ටිකේ වෙනසක්වත් අපේ ජර්සි එකේ වෙනසක්වත් අපේ ශ්‍රී ලංකා කියන අයිඩෙන්ටිෆයි කරගන්න ශ්‍රී ලංකා කියන නමේ වෙනසක් නෙමෙයි කරන්නේ නේ. මොකද්ද වෙනස් කරන්නේ? ඒක නම අපිට වෙනස් කරන්න බෑ කොහොමද? නේ. ඒකට අපි වෙනස් කරන්නේ මොකද්ද? ශ්‍රී ලංකා කියන ක්‍රිකට් ටීම් එක ඇතුළේ ඉන්න ප්ලේයර්ස්ලා වෙනස් කරනවා. ෆේල් ආය වෙලියට දානවා. ආයේ වෙන කට්ටියක් ඇතුළට ගන්න. හොඳට ප්ලේ කරනවද කියලා බලනවා. නේ.
අපි ඉන්ටර්නල් දේවල් වල වෙනසක් තමයි කරලා බලන්නේ නේ. එතකොට එළියේ තියෙන මේ ශ්‍රී ලංකා කියන ලෝගෝ එක ශ්‍රී ලංකා කියන මේ නම වෙනස් කරන්නේ නැහැ නේ. අන්න ඒ වගේ දැන් නෙට්වර්ක් එක පරිගණක කීපයක් එකතු වෙලා හැදෙන මේ පරිගණක ජාලයක දැන් මේ ජාලය හඳුනා ගැනීමේ අංකය අපි කියනොත් වෙනස් කරන්නේ නැහැ. ඒක වෙනස් කරලා වැඩක් නැහැ. ඒක වෙනස් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඒක වෙනස් කරන්නේ නැහැ. හරි? ඒක වෙනස් කරන්නේ නැහැ. එතකොට මෙහෙම කම්පියුටර් 4ක් හොස්ට් 4ක් තියෙන නෙට්වර්ක් එකක් තියෙන ඔන්න සම්බන්ධ කරලා තියෙන නෙට්වර්ක් එකක් මේක. එතකොට මේකට තියෙනවා නම් IP address එකක්. හරි මේකට තියෙනවා නම් IP address එකක් 10යි 128යි 10යි 100 අපි දාමු 192යි 168යි 10යි බිංදු. හරි. ඒතර මේ ඇඩ්‍රස් එක මොකද්ද? මේ ඇඩ්‍රස් එක මොකද්ද? මේ ඇඩ්‍රස් එක මොන පන්තියට අදාළ වෙන්නේ? ඉස්සල්ලාම අනිවාර්යෙන් අපිට පන්තිය බලන්න වෙනවා. මේ පන්තිය අනුවනේ මේ network ID host ID එක අපි අරගන්න තැන වෙනස් වෙන්නේ නේ. එතකොට first octet එකේ මෙතන තියෙන්නේ 192. මොකද්ද පන්තිය? බිංදුවත් 126ත් අතර නම් A පන්තිය, 128ත් 191ත් අතර නම් B පන්තිය, 192ත් 192ත් එහාට. හරි 192ක් කිව්වම 192 ඉඳන් එහාට අපි දන්නවා එහෙනම් ඒක මොන පන්තියද? ඒක මොන පන්තියද? C පන්තිය. හරි C පන්තිය. එතකොට C පන්තිය නම් හරි C පන්තිය නම් 292 ඉඳන් 223 දක්වා C පන්තිය නේ. 224 ඉඳන් 239 දක්වා D පන්තිය, 240 ඉඳන් 255 දක්වා E පන්තිය. 192 ඉඳන් කොහොමත් මේක C පන්තිය ලිපිනේ. හරි. එතකොට C පන්තිය නම් network ID එක වෙන්නේ මොන කොටසද? මෙන්න මේ first octet එකයි second octet එකයි third octet එකයි තුන. ඕක තමයි මොකද්ද? ජාලය හඳුනා ගැනීමේ අංක විදිහට ගන්න C පන්තිය. C පන්තිය නිසා. නේ. එහෙනම් ඕක තමයි මේ ජාලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේම නම වගේ ඒක මුළු ජාලයටම තියෙන ID එක network ID එකෙන් තමයි ජාලයම හඳුනා ගන්න. ඊළඟ එක මොකද්ද? මේක තමයි host ID එක. host ID කියන්නේ සත්කාරක අංකය. ඒ කියන්නේ මේකේ තියෙන host වලට දෙන්න පුළුවන් කොටස තමයි ඕක. හරි ඕක වෙනස් කරන්න පුළුවන්. හරි ඕක වෙනස් කරන්න පුළුවන්. hostලා වෙනුවෙන් වෙන් කරලා තියෙන කොටස තමයි ඕක. ඉතින් මේ ඇතුළේ ඉන්න කට්ටිය. හරි එතකොට අපිට ඕක වෙනස් කරලා නේ 192යි 168යි 10යි 1 192යි 168යි 10යි 2 192 168යි 10යි 3 192 168යි 10යි 7 ඔන්න ඔය විදිහට අන්තිම ඔක්ටට් එකේ තියෙන වැලියු එක විතරක් වෙනස් කර අපි මේ host වලට IP address එක පවරනවා. හරි කොහොම හරි host එකට තියෙන කොටස විතරයි වෙනස් කරලා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. network ID ජාලාංකය අපිට වෙනස් කරන්න බෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ශ්‍රී ලංකා කියන එක වෙනස් කරන්න බෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ඇතුළේ players ලා වෙනස් කරන්න පුළුවන්. හරි players ලා වෙනස් කරන්න පුළුවන්. හරිද? එතකොට
ප්ලේයර්ස්ලට තියෙනවා ජර්සි අංකයක් දාලා තියෙනවා ජර්සි එකේ දුමේ ගහලා තියෙන ඉලක්කම වුණත් ඕන ක්‍රිකට් බෝඩ් එක වෙනස් කරන්න පුළුවන්. හරි වෙනස් කරන්න අත්‍යවශ්‍ය මොන වෙනස් කරා කියන්නේ. ඒ වුණාට කීයටද රටේ නම වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න පුළුවන් වුණොත් රටේ නම වෙනස් කරන්න බෑ. අන්න ඒ වගේ. කීයටවත් මේ ජාලාංකය අපිට වෙනස් කරන්න බෑ. හරි. ජාලාංකය අපි මේ ජාලය තුලදී වෙනස් කරන්නේ නැහැ. හරි. මේ ජාලය තුල ජාලාංකය තමයි ජාලය හඳුනාගන්නේ. ජාලය තුල තියෙන හොස්ට් අපිට වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරලා අපිට හොස්ට් වලට ඒ හොස්ට් එක වෙනස් කර පවරන්න පුළුවන්. හරි යන්න ඒකට තමයි network ID host ID තියෙන්නේ. හරිද? එතකොට දැන් පැහැදිලිව අහගන්න ඕනේ. හරිද? පැහැදිලිව අහගන්න ඕනේ නිකන් මේ ඕනෑවට එපාට අහන් ඉන්න එපා. මම ඉස්සලා මුලින් කිව්වා වගේ මේක සුවරාගේ අතේ තියෙනවා වගේම හරි විදියට ඕඩර් එකට මේ කොටස දෙන එක මොකද අතිශය වැදගත් සහ පැටලෙන දේවල් ටිකක් නිසා ඒ දුන්නට වැඩක් නැහැ. ඔයගොල්ලොත් හරි පිළිවෙලට ආගෙන හරි සාවධානයෙන් ආගෙන ඉවරලා පිළිවෙලට ඔලුවට ගන්න එක උපලංගෙත් වඩා. ඒතකොට තමයි මේක දෙපැත්තෙම සෙට් වෙලා මේ වැඩේ වෙන්නේ. ඒක නිසා හරියට අහගන්න මේක. හරි. දැන් අපේ මේ ජාලයක හරි අපේ ජාලයක ජාලයක් ගත්තයින් පස්සේ අපි කොහෙද මේ ජාලයක් පවත්වා ගන්න දැකේ අපි ජාලයක් හදාගන්නේ කොහෙද? අපි ජාලයක් හදාගන්නේ ජාලයක් තබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන තැනකනේ. ඒ කියන්නේ දැන් අපි ගෙදරක නේ ගෙදරක තියෙන මේ කම්පියුටර්ස් කීපයක් මේ ගෙදර තියෙන කම්පියුටර්ස් මොකක් හරි දෙක තුනක් එකතු කරලා අපි නෙට්වර්ක් කරන්න දෙන අවශ්‍යතාවයක් නැහැ නේ. අයියාගේ මල්ලිගේ අක්කාගේ කම්පියුටර්ස් ටික නෙට්වර්ක් කරන්න එහෙම නෙට්වර්කින් කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ. එතකොට නෙට්වර්ක් නිකන් ආවට ගියාට තියෙන කම්පියුටර්ස් ටික නෙට්වර්ක් කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. නෙට්වර්ක් කරන්න අවශ්‍යතාවයක් තියෙන තැන්වල කම්පියුටර්ස් තමයි අපි නෙට්වර්ක් කරන්නේ. නෙට්වර්ක් කරන් ජාලකරණය කරන්නේ. හරි. නැතුව අපි නෙට්වර්ක් කරන්නේ නැහැ. හරි. ඒක පළවෙනි එක. හරි. එතකොට දැන් මෙහෙමයි. ජාලයක් ගත්තායින් පස්සේ ජාලයක් ඒතර කොයිද තියෙන්නේ? හරි මම සෑහෙන්න මේ පරිස්සමෙන් ඕගලන්ට කල්පනා කරලා පරිස්සමෙන් මේක එන්නේ පිළිවෙලට. මොකද මම දේවල් ටික ඔක්කොම හරියට දන්නවා කියලා මම එකපාරට තේරුම් තියෙන්නේ ඕගොල්ලොන්ගේ පැත්තෙන් තමයි මිස් වෙන්නේ. ඒකද මාත් හරි පරිස්සමෙන් මේ ටික එළියට දාන්නේ. එතකොට මේ ජාලයක් ගත්තායින් පස්සේ කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද? කම්පියුටර්ස් කීපයක් එකතු කරලා සම්බන්ධ කරලා අපි පාවිච්චි කරන එකට කියනවා කම්පියුටර් නෙට්වර්ක් එකක් හදලා ඒක පාවිච්චි කරනවා. එතකොට කම්පියුටර් නෙට්වර්ක් එකක් තියෙන්නේ මොකක් හරි ආයතනයකනේ. ආයතනයක. නැත්නම් ඉස්කෝලේ එකක් තියෙන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය වගේ තැන්වල තමයි කම්පියුටර් නෙට්වර්ක් එකක් තියෙන්නේ. ලොකු දෙපාර්තමේන්තු වල. හරිනේ. රජයක් විසින් මේ වගේ අමාත්‍යාංශයක හරි ඕ වගේ ලොකු ඔපරේෂන්ස් වල වෙන තැන් වල කම්පියුටර් නෙට්වර්ක්ස් ක්‍රියේට් කරනවා. හරි. එතකොට කම්පියුටර් නෙට්වර්ක් එකක් මේන්ටේන් කරද්දී නෙට්වර්ක් එකේ ප්‍රධාන ඩේටා ටික නැත්නම් නෙට්වර්ක් එකේ ප්‍රධානියෙක් ඉන්නේ. හරි. නෙට්වර්ක් එකේ ප්‍රධානියෙක් ඉන්නේ. එතකොට ඒ ප්‍රධානියා තමයි
මොනවද කරන්නේ නෙට්වර්ක් එක පාලනය කරන්නේ. නැත්නම් අපි තේරෙන විදිහට කම්පියුටර්ස් ටික තිබ්බයින් පස්සේ අපි කම්පියුටර්ස් වල ප්‍රධාන කම්පියුටර් එක මේන් කම්පියුටර් එකක් නෙට්වර්ක් එක ගොඩක් දුරට තියෙනවා. අපි ඒකට කියනවා සර්වර් කම්පියුටර් එක කියලා. හරි සර්වර් කම්පියුටර් එක කියලා. ඒක සර්වර් කම්පියුටර් එකෙන් තමයි ගොඩක් ඇඩ්මිනිස්ට්‍රේට් කරන්න අනිත් කම්පියුටර්ස් ටිකක්. එයත් නෙට්වර්ක් එකේම ඉන්න කම්පියුටර් එකක් තමයි. හරි. එතකොට මේ නෙට්වර්ක් එක මොකද වෙන්නේ? නෙට්වර්ක් එකක වෙන්නේ data පොදුවේ තියාගන්න එකනේ. ජාලයක් තුලට data ටිකක් යවලා ජාලය තුලට data යවලා ඉවර වෙලා ඒ ජාලයේ තියෙන හැම කම්පියුටර් එකක් සතුවම ඒ data ටික පොදුවේ තියෙනවා. ඒකනේ ජාලයක් කියන්නේ නෙට්වර්ක් එකක්. ඒ පහසුව තකා නෙට්වර්ක් කරන්නේ. හරි. දැන් මම කොළඹ ගිහිල්ලා කොළඹ කොමර්ෂල් එකට ගිහිල්ලා ඉවර වෙලා කොළඹ හෙඩ් ඔෆිස් එක කොමර්ෂල් හෙඩ් ඔෆිස් බැංක් එකේ ඉඳන් මගේ account එකක් ක්‍රියේට් කරොත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ තියෙන නෙට්වර්ක් එක හරහා link එක හරහා හරිද මම ඉන්නේ කඳානේ මම කඳානේ හිටියත් නැතත් ඒගොල්ලන්ගේ හැම බැංකුවටම උදාහරණයක් විදිහට කඳාන ගමු. කඳාන බ්‍රාන්ච් කියන කම්පියුටර් නෙට්වර්ක් එකට මගේ account details data ටික ඇවිල්ලා නෙට්වර්ක් එකට මුලින් එන්න ඕනේ. නෙට්වර්ක් එක ඇතුළට එන්න ඕනේ ඉතින්. හරි. නෙට්වර්ක් එක ඇතුළට එන්න ඕන. කඳාන බ්‍රාන්ච් කියන නෙට්වර්ක් එක ඇතුළට ආව හෙඩ් ඔෆිස් එකේ ඉඳන් මගේ data ඇතුළට ඇවිල්ලා කඳාන බ්‍රාන්ච් එකේ නෙට්වර්ක් එක ඇතුළේ තියෙන කම්පියුටර්ස් කීපයක්. අන්න ඔය කම්පියුටර්ස් කීපයටත් ඔය data ටික බෙදා හැරෙනවා. ඕක නිරන්තරයෙන් පැය 24 පුරා හරිද? ඕක නිරන්තරයෙන් වෙන ක්‍රියාවලියක් නෙට්වර්ක් වල. ඒකනේ අපි කඳාන බ්‍රාන්ච් එකේ account එක open කරලා අනිත් අතට ඒ පැය භාගයෙන් කියලා ජායල බ්‍රාන්ච් එකෙන් උනත් මගේ account එකට දාන්න පුළුවන් වෙන්නේ. හරි ජායල බ්‍රාන්ච් එකට ගිහිල්ලා මගේ account details බලන්න පුළුවන් වුණොත් ඕන වුණොත් පුළුවන් වෙන්නේ ඒකනේ නේ. මොකද නෙට්වර්ක් කරලා තියෙන්නේ. හරි. එතකොට මොකද්ද මුලින් කරන්නේ? ඒ ජාලයට අවශ්‍ය data ඉස්සල්ලාම ඒ ජාලයට එන්න ඕන. හරි. ඒ ජාලයට එන්න ඕන. ජාලයට ආවයින් පස්සේ ඒ ජාලයට ආවයින් පස්සේ ඒ ජාලය තුල තියෙන host ටිකට computers ටිකට distribute වෙන්න ඕනේ data ටික. එතකොට තමයි ඒ data ටික පොදුවේ තියෙන්නේ. හරි network කිරීමේ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ අන්න ඒ වගේ වෙලාවට. හරි. එතකොට ඒක තේරුණානේ. එතකොට ඊළඟට ඊළඟ දේ තමයි data යවද්දී හරි data යවද්දී මෙන්න මෙහෙම දෙයක්. හරි. ඒ දෙයට යන්න අපි මෙහෙම කරමු. දාගන්න මාතෘකාවක් උපජාලකරණය කියලා දාගන්න මාතෘකාව. උපජාලකරණය කියලා දාගන්න. උපජාලකරණය subnetting උපජාලකරණය subnetting. හරි. එතකොට මොකක්ද මේ උපජාලකරණය කියලා කියන්නේ? උපජාලකරණය කියලා කියන්නේ මොකක්ද? උපජාලකරණය කියලා කියන්නේ මොකක්ද? හරි. උපජාලකරණය කියලා කියන්නේ මොකක්ද? උපජාලකරණය කියලා කියන්නේ මොකක්ද?
උපජාලයකරණය කියලා කියන්නේ මෙන්න මේකට. ඔන්න දැන් මෙහෙම නෙට්වර්ක් ටිකක් තියෙනවා නම් නෙට්වර්ක් කියන්නේ මෙහෙම නෙට්වර්ක් එකක් තියෙනවා නම් හරි එහෙම නෙට්වර්ක් එකක් තියෙනවා නම් හරි මෙහෙම නෙට්වර්ක් එකක් තියෙනවා නම් හරිද හිතන්න මොකක් හරි කම්පැනියක් කියලා හරි කම්පැනි එකක් කියලා හරි එතකොට දැන් මේ ජාලේ හරි මේ ජාලේ මොකද වෙන්නේ මේ ජාලයේ මේ හැමෝත් එක්කම මේ කම්පියුටර් ඔක්කොගෙම අර ඩේටා පොදුවේ තියෙනවා ඩේටා පොදුවේ තියෙනවා නැත්නම් මේ නෙට්වර්ක් එකක් හැදීමේ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට මේ ජාලේ ඩේටා මෙහෙම තියෙද්දි එක ජාලයක් ඇතුලේ හරි එක ජාලයක් ඇතුලේ කම්පියුටර්ස් ගොඩාක් මෙහෙම කරොත්තට තියෙද්දි අර ඩේටා ෂෙයාරින් මේ ඩේටා පොදුවේ තියාගන්නවා කියන එක වෙලාවකට අවහිර වෙන්න පුළුවන්. හරි બ્લોක් වෙන්න පුළුවන්. හරි. එතකොට සහ මේක එක රොත්තට තියෙද්දි මේ විදිහට අපිට හරියට කලමනාකරණය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. හරියට කලමනාකරණය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. හරි. එතකොට ඊළඟට දැන් මේක දැන් ආයතනයක් කියලා ගත්තායින් පස්සේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඒ බැංකුවම ගත්තොත් එහෙම දැන් බැංකු ශාඛාවකත් කම්පියුටර්ස් ඔක්කොම ටික තියෙනවනේ. එතකොට ඒ කම්පියුටර්ස් ඔක්කොම ටික තියෙනවා නම් බැංකුවල තියෙනවනේ රන් පත්තරම් පැත්තට ගෝල් පැත්තටත් තියෙනවා. එතකොට දැන් යම්කිසි ඩේටා ටිකක් මේ කම්පියුටර්ස් ඔක්කොම මේ පොදුවේ බෙදාගත්තට සමහර කම්පියුටර්ස් වලට මේ බෙදා ගන්න ඩේටා ටික අත්‍යවශ්‍ය නොවෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒත් මේ නෙට්වර්ක් කරලා තියෙන නිසා බොරුවට ඒ ටික ෂෙයාරින් වෙනව වෙන්නත් පුළුවන්. තේරෙනවද මං කියන්නේ? හරි. දැන් මොකක් හරි ඩේටා ටික මේ ජාලයට එනවා. හරිද? මේ හිතන්න මේ කොමර්ෂල් කඳාන බ්‍රාන්ච් එකේ කම්පියුටර්ස් ටික. හෙඩ් ඔෆිස් එකේ ජාලය තුලින් මේ කඳාන ජාලය තුලට ඩේටා එනවා. ඇවිල්ලා කඳාන ජාලයේ තියෙන සියලුම හොස්ට් වලට මේ ටික ෂෙයා වෙනවා. නෙට්වර්ක් කරලා තියෙනවා. හැබැයි මේ සියලුම හොස්ට් වලට ඒක අවශ්‍ය නැහැ. සියලුම හොස්ට් වලට අවශ්‍ය නැහැ. සමහර හොස්ට් වලට ඒ ආපු ටික අදාළ නැහැ. හැබැයි මේ නෙට්වර්ක් කරලා තියෙන විදිහ නිසා එනවා. හරි. ඒක නිසා ඉත් කරන්න දෙයක් නැහැ මේ නෙට්වර්ක් කරලා තියෙන විදිහ අනුවනේ. එහෙම කල්පනා කරගන්න බැරි අවශ්‍ය ප්‍රශ්නයක් මෙතන තියෙනවා. අන්න ඒ නිසා මේ ජාලයක් හරි මෙන්න මෙහෙම තියෙන ජාලයක් අපි හොඳට කළමනාකරණය කරගන්න ලේසි වෙන්න. හරි. හොඳින් කළමනාකරණය කරගන්න ලේසි වෙන්න. හොඳට පාලනය කරගන්න පුළුවන් කළමනාකරණය කරගන්නමින් පාලනය කරගන්න පුළුවන් වෙන්න. හරි. මේ ජාලය මේ විදිහට මොනවද කරන්නේ? මේ විදිහට අපි ඇනලයිස් කරලා ඉවර වෙලා එක එක හොස්ට් වලට තියෙන පර්ස්පෙක්ටිව් එකකින් බලලා එක එක මේ හොස්ට් වලට මේ කම්පියුටර්ස් මේ වැඩේට වෙන් කරමු මේ කම්පියුටර්ස් මේ වැඩේට වෙන් කරමු කියලා බලලා ඉවර වෙලා හරිද ඒ ආයතනයේ කට්ටිය ප්‍රධානී සාකච්ඡා කරලා වෙන් කරායින් පස්සේ අපි මේ ජාලයත් මොකද කරන්නේ? ජාලයත් උපජාල වලට අපි වෙන් කරනවා. හරි. උපජාලකරණය කියන්නේ එහෙම. දැන් හැබැයි උපජාලකරණයේදී මේ IP address පැවරීම කියන තැනදී ඒක ඇවිල්ලා ආයතනයේ ප්‍රධානින්ට පුළුවන් ලේසියෙන්ම මේ ටික වෙන් කරන්න මේ කම්පියුටර්ස් ටික මේ වැඩේට ගන්න මේක මේ ඩිපාර්ට්මන්ට් එකට ගන්න මේ ඩිපාර්ට්මන්ට් එකට ගන්න කියලා කියන්නේ. හැබැයි නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලා නැත්නම් මේ නෙට්වර්ක් එක මෙතන
මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට අනුව මේ නෙට්වර්ක් එක මෙතන ක්‍රියේට් කරන කට්ටියට දැනුම තියෙන්න ඕනේ මේ IP ඇඩ්‍රස් කොහොමද දැන් මේකට බෙදන්නේ කියලා. හරි. ඇයි එකම ජාලයක් නේ තිබ්බේ. හරිද? මෙච්චර වෙලා මේක එකම ජාලයක් විදිහට තිබ්බේ. දැනුත් එකම ජාලයක් තමයි මේ ජාලය තුල පොඩි පොඩි උපකොටස් වලට බෙදලා තියෙන්නේ. උපජාල වලට බෙදලා තියෙන්නේ. ඒතර උපජාල වලට බෙදද්දී මේ තීලා තිබ්බ IP ඇඩ්‍රස් පොඩි මෙහෙම තියන්න බෑ. වෙනස් කරන්න වෙනවා. හරි වෙනස් කරන්න වෙනවා. එතකොට මේ ටික අපිට වෙනම අරගෙන IP ඇඩ්‍රස් වෙනම විදිහකට නැවත පැවරීමක් කරන්න සිදු වෙනවා. හරි. එතකොට වීඩියෝ එක පෝස්ට් කරලා මේක ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා තරුවක් දාලා ලියා ගන්න. ජාලයක තිබෙන ඵලදායීතාවයේ ඉහළ නැංවීමට සහ කළමනාකරණය කිරීමේ පහසුවට ධාරක වෙන වශයෙන් ගෙන ධාරක කියන්නේ හොස්ට් වලට අපි කියන ධාරක කියන්නේ. හරි ඒ කියන්නේ කම්පියුටර්ස් වලට තමයි. හරි. ධාරක වෙන වශයෙන් ගෙන වරහන් ඇතුලේ හොස්ට් කියලා දාගන්න. ධාරක වෙන වශයෙන් ගෙන උපජාල වලට වෙන් කරනු ලබයි. උපජාල වලට වෙන් කරනු ලබයි. උපජාල වලට
වෙන් කරනු ලබයි. මෙය උපජාලකරණය වේ. මෙය උපජාලකරණය වේ. හරි. ඒතර ඕකට තමයි අපි කියන්නේ උපජාලකරණය කියලා. උපජාලකරණය. හරි. උපජාලකරණය. එතකොට මේක හොඳට අහගන්න ඊළඟට. හරි. හොඳට අහගන්න. හොඳට අහගන්න දැන් මේක. හරි. එතකොට දැන් මේ ජාලයකට හරියට අහගන්න සංවේදීව මේ ජාලයකට මොකද වෙන්නේ? ජාලයකට හැම වෙලෙම data ලැබෙන data ජාලේ හොස්ට්ලා අතර ෂෙයා වෙනවා. හරිද? හරි. එතකොට මේ ඕනෑම ජාලයක් හරි මේ ඕනෑම ජාලයක් ඕනෑම අවස්ථාවක උපජාල වලට වෙන් කිරීමේ හැකියාව තියෙනවා. හරි ඕනෑම ජාලයක් උපජාල වලට වෙන් කිරීමේ හැකියාව තියෙනවා. හරි හැකියාව තියෙනවා. එතකොට මේ IP address එකක් අපි අර මේ පාඩම මුලින්ම මේ පාඩම අතිශය ආරම්භයේදී අපි කතා කරද්දී කොහොම මොකටද මේ IP address එකක් තියෙන්නේ? ඇයි නේ අපේ ගෙදර ඇඩ්‍රස් එකක් ඕන වෙන්නේ මොකටද? මේ ගෙදරට මොකක් හරි එවන්න, ලියුමක් හරි බඩුවක් හරි මොකක් හරි එවන්න. තමයි මේ IP address එක ඕන මේ ගෙදර ඇඩ්‍රස් එක ඕන වෙන්නේ. අන්න ඒ වගේ මේ device එකකට IP address එකක් මොකටද? data packet එකක් මේ device එකට ලැබෙන්න සලස්වන්න ඕන හින්දා මේ device එක හරියටම වෙන්ව identify කරගෙන මේ device එකට ඒක ලැබෙන්න සැලැස්වීමට තමයි මේ IP address එකක් තියෙන්නේ නේ. මේ IP address එකක් තියෙන්නේ. එතකොට ජාලය මොකක්ද කියලා හඳුනා ගන්න අපිට තියෙනවනේ මොකද්ද? දැන් අපි දැනටමත් දන්නවා මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? ජාලාංකය කියලා එකක් තියෙනවා නේ. network ID කියලා එකක් තියෙනවා. ඒ ජාලය තුල තියෙන හොස්ට්ලා වෙනම අඳුර ගන්න මොකද්ද? host ID එක තියෙනවා නේ. address එකක් මෙහෙම ගත්තයින් පස්සේ ඒ address එකේ කොටසක් ජාලාංකයේ විදිහට තියෙනවා. කොටසක් සත්කාරක අංකයේ විදිහට තියෙනවා. network ID එක විදිහටයි host ID එක විදිහටයි තියෙනවා. network ID එකේ network එක අඳුර ගන්න පුළුවන්.
host ID එකෙන් host එක අඳුර ගන්න පුළුවන් නේ. එතකොට ඒක ජාලය අනුව තමයි ඒක වෙන්නේ. network එක අනුව තමයි ඒක වෙන්නේ නේ. පන්තියේ නම් ඒ පන්තියේ නම් පන්තියේ ඒ පන්තියට අදාළ ඇඩ්‍රස් එකක් නම් first octet එකෙන් තමයි ජාලය අඳුරගන්නේ නේ. ඒක තමයි ජාලය අඳුනා ගැනීම අංකය. ඊටු තුනෙම host අඳුරගන්නේ. B පන්තියට අදාළ ඇඩ්‍රස් එකක් නම් මේ දෙකෙන් network එක, මේ දෙකෙන් host එක. C පන්තියට අදාළ ඇඩ්‍රස් එකක් නම් මේ තුනෙන් network එක, මේකෙන් host එක. ওই විදිහට අඳුරගන්න. හරි. එතකොට දැන් අපි ඉන්නේ මොකේද? අපි ඉන්නේ මොකේද දැන්? අපි ඉන්නේ මොකේද දැන්? උපජාලකරණය කියන මාතෘකාව වැඩ තින්නේ දැන්. දැන් ඊළඟ අවධියට අවිලා දින අපි නිකම්ම නෙට්වර්ක් එකක් නෙමෙයි. නෙට්වර්ක් එකත් උපජාල වලට කැඩිච්ච නෙට්වර්ක් එකක්. හරි. නිකම්ම තනියත් ඒ ගහක් නෙමෙයි දැන් අතු බෙදිලා තියෙන්නේ. එතකොට හිතන්නකෝ මේක ක්ලාස් B ඇඩ්‍රස් එකක් කියලා. B පන්තියට අදාළ ඇඩ්‍රස් එකක් නම් network ID එක වෙන්නේ මොකක්ද? first octet දෙක තමයි network ID එක වෙන්නේ. නේ? එතකොට මේ දෙක තමයි මොකක්ද වෙන්නේ? host ID එක වෙන්නේ. නේද? host ID එක වෙන්නේ. host ID එක වෙන්නේ. දැන් අපි ඉන්නේ උපජාලකරණයෙන්. එතකොට අපිට නිකම්ම නිකන් නෙට්වර්ක් එක හඳුනාගන්න නෙට්වර්ක් එක හඳුනගෙන විතරක් මදි. මොකද්ද වෙන්න ඕනේ? නෙට්වර්ක් එක හඳුනාගෙන විතරක් මදි. දැන් මොකද කරන්නේ? නිකම්ම නිකන් නෙට්වර්ක් එකක් නෙමෙයි තියෙන්නේ. හිතන්නකෝ දැන් නෙට්වර්ක් එක උපජාල වලට කඩලා තියෙන්නේ. දැන් අපි දන්න උපජාලකරණය කියන්නේ මොකද්ද කියලා. උපජාල වලට කඩලා නම් තියෙන්නේ. උපජාල වලට කඩලා නම් තියෙන්නේ. නෙට්වර්ක් එක වගේම හරිද? නෙට්වර්ක් ID එක වගේම සබ් නෙට්වර්ක් ID තියෙනවා. හරි. අන්න එතකොට දැන් කොහොමද තියෙන්නේ? මේ තියෙන්නේ නෙට්වර්ක් ID එක, මේ තියෙන්නේ host ID එකනේ. හරි. මේ තියෙන host ID එකනේ. මේක තව කොටස් දෙකකට බෙදිලා එකක් උපජාල අංකය වෙනවා. අනිත් එක ආයේ host ID වෙනවා. ඉතුරු ටික host ID වෙනවා. හරි. මොකද්ද? දැන් මේ උදාහරණයක් විදිහට මම ගත්තා. උදාහරණයක් විදිහට B පන්ති ඇඩ්‍රස් එකක් ගත්තොත් B පන්ති ඇඩ්‍රස් එකක් ගත්තාම අපි දන්නවා ගිය සතියේ අන්තිම වීඩියෝ එකකින් කතා කරපු විදිහට first octet දෙකෙන් තමයි ජාලය හඳුනාගන්නේ. ඉතුරු එකෙන් තමයි සත්කාරක අංකය හඳුනාගන්නේ. කියන්නේ host එක හඳුනාගන්නේ. දැන් අපි උපජාලකරණයේ ඉඳලා නෙට්වර්ක් එකක් සබ් නෙට්වර්ක් කරාම සබ් නෙටින් කරායින් පස්සේ ජාල වලට කැඩෙන නිසා host ID එක නැවත ඛණ්ඩන වෙනවා දෙකකට. මොකද්ද? උපජාලාංකයයි host ID එක. හරිද? උපජාලාංකය කියලා කොටසක් මේකෙන් ගන්නවා. ගත්තායින් පස්සේ ආයේ ඒකෙන් ඉතුරු වෙන ටික තමයි දැන් host ID වෙන්නේ. හරි. ඔන්න එහෙනම් දැන් මොකද වෙන්නේ? දැන් මතක තියාගන්න කොටස් දෙකක් නෙමෙයි IP address එක කොටස් තුනකට මේ විදිහට කැඩෙනවා. network ID එක කිසිම විදිහකට වෙනස් වෙන්නේ නැහැ. හරි. network ID එක කිසිම විදිහකට වෙනස් වෙන්නේ නැහැ. host ID එක තමයි මේ විදිහට දෙකට කැඩෙන්නේ. මොකද ජාලයමනේ. ජාලයමයි. හරි. ජාලයමයි. කඳාන කොමර්ෂල් බැංක් එක තිබ්බා. කඳාන කොමර්ෂල් බැංකේ මැනේජර් ඉතිලා එයාගේ බැංක් එක ඇතුලේ ඒවා ටික විතරක් තව පොඩි ඩිපාර්ට්මන්ට්ස් වලට කඩනවා උපජාලකරණය කරනවා. හැබැයි ඉතින් කඳාන බ්‍රාන්ච් එකමනේ. ඒක නිසා ජාලයමයි. network ID එක වෙනස් වෙන්නේ නැහැ. ජාලය අංකේ වෙනස් වෙන්නේ නැහැ. මේ ජාලය යටතේ මේ උපජාල කැඩුනේ ඒක නිසා. ජාලය යටතේ තියෙන host එකනේ කැඩුනේ. ඒකෙන් තමයි host ID එක දෙකට කැඩලා ඉවරලා ඒකෙන් කොටසක් ගන්න උපජාල අංකය කියලා ඉතුරු ටික ආයේ host ID වෙනවා. හරි. ඉතුරු වීඩියෝ එක පෝස්ට් කරලා දැන් මේක ලියන්න. වීඩියෝ එක පෝස්ට් කරලා මේක ලියන්න.
හරි ලියාගත්තානේ. එතකොට හරි. ඒක තේරුණානේ. ඊළඟට තව මාතෘකාවක් දාගන්න. ජාල ලිපිනය සහ විකාශන ලිපිනය. ජාල ලිපිනය සහ විකාශන ලිපිනය. ජාල ලිපිනය සහ විකාශන ලිපිනය. network address and broadcast address. ජාල ලිපිනය සහ විකාශන ලිපිනය. ජාල ලිපිනය සහ දැන් ටික ටික තමයි මේ අපලා නෙට්වර්කින් ගැන මේ ටික ටික තමයි ඉස්සලා පොඩ්ඩක් දුන්නා ඊට පස්සේ තව ටිකක් දුන්නා ඊට පස්සේ ආයෙ තව ටිකක් ලොකු කරලා දෙනවා දැන්. හරි. ඒක නිසා දැන් ඔළුවේ තියෙන දේ ටික ටික වෙනස් කර කර හරියට තේරුම් ගැනීම ගන්න ඕනේ. හරි. network address ජාල ලිපිනය network ID නෙමෙයි අර network ID කිව්ව මොකද IP address එකක ජාලය හඳුනා ගැනීම අංකයනේ අපි network ID කියලා ගත්ත network ID host ID අර අන්තිමට ලියුව network ID subnet ID host ID කියලා තුනක් ලියුව. හරිද? ඒ address එකක අපි වෙන් කරලා ගන්න කොටස්. මේ ඇවිල්ලා කෙලින්ම ඇඩ්‍රස් එකක් network address එකක් broad ඒ කියන්නේ යම් කිසි ඇඩ්‍රස් එකක් අපි නම් කරනවා network address එක විදිහට තවත් යම් කිසි ඇඩ්‍රස් එකක් අපි නම් කරනවා කෙලින්ම විකාශන ලිපිනය විදිහට broadcast address එක විදිහට broadcast address එක විදිහට. හරි. මොකද්ද මේ ජාල ලිපිනය සහ විකාශන ලිපිනය කියන්නේ? ජාල ලිපිනය සහ විකාශන ලිපිනය කියන්නේ මොකක්ද? දැන් මේකයි වෙන්නේ. හරි. දැන් නෙට්වර්ක් එකක් තියෙනවා. ඔන්න නෙට්වර්ක් එක. ඔන්න නෙට්වර්ක් එකක් තියෙනවා. හරි. ඔන්න නෙට්වර්ක් එකක් තියෙනවා.
මේ නෙට්වර්ක් එක උදෙසා දෙන IP ඇඩ්‍රස් එක තමයි අපි ගමු මේක තමයි ඇඩ්‍රස් එක. හරි මේක තමයි ඇඩ්‍රස්. මේක තමයි ඇඩ්‍රස් එක. හරි මේක තමයි ඇඩ්‍රස් එක. එතකොට මේක දැන් මොන ක්ලාස් එකටද ආයිති? ඇඩ්‍රස් එකේ ෆස්ට් ඔක්ටට් එක තමයි මේක. ෆස්ට් ඔක්ටට් එක 10. ෆස්ට් ඔක්ටට් එක 10 කියන්නේ ෆස්ට් ඔක්ටට් එක බිඳුවත් 126ත් අතර තියෙන ජාල ලිපින ක්ලාස් A කියන ජාල පන්තියට අදාළ ලිපින. මේක 10 වෙන බිඳුවත් 126ත් අතර. අය කියන්නේ මේක ක්ලාස් A වලට A කියන ජාල පන්තියට අදාළ ජාල ලිපිනයක් මේ. හරි. එතකොට A පන්තියට අදාළ නම් A පන්තියේ ජාල ලිපින වල නෙට්වර්ක් ID එක මොකද්ද? නෙට්වර්ක් ID එක ෆස්ට් ඔක්ටට් එක. ඒ කියන්නේ මේක. මේක තමයි නෙට්වර්ක් ID එක. ඒ කියන්නේ මේක වෙනස් කරන්න බෑ. කියන්නේ මේක වෙනස් කරන්න බෑ. ඉතුරු තුන තමයි host ID එක. ඉතුරු තුන තමයි host ID එක. ඒ ඉතුරු තුන වෙනස් කරලා තමයි මේ එයාගේ නෙට්වර්ක් එක ඇතුළේ ඉන්න අයට IP address පැවරීම වගේ දේවල් කරන්න පුළුවන්. මේක වෙනස් කරන්න බෑ. මොකද ඒක තමයි ජාලය හඳුනා ගැනීමේ අංක. හරි. ජාලය හඳුනා ගැනීමේ අංක. හරි. එතකොට දැන් host ID එක තියෙනවා. host ID එක වෙනස් කරන්න පුළුවන් 168යි 20යි බිඳුව. හරි. 168යි 20යි බිඳුව. හරි. එතකොට ඒ ටික වෙනස් කරන්න පුළුවන්. එතකොට මේ host එකකට ඔන්න මට දෙන්න පුළුවන් 10යි 168යි 20යි 1 නේ 10යි 168යි 20යි 2 10යි 168යි 20යි 3 10යි 168යි 20යි 4 ඕම ගිහිල්ලා ඉවරනායින් පස්සේ හරි ඕම ගිහිල්ලා 1255ට ආවයින් පස්සේ මොකද කරන්න පුළුවන් ඕම ගිහිල්ලා 1255ට ආවයින් පස්සේ ආයෙ මෙතනින් නම් පටන් ගන්න පුළුවන් 21 කරලා පටන් ගන්න පුළුවන් නේ 21 කරලා පටන් ගන්න ආයේ ඒ ඔක්කොම සංයෝජන මේ සංයෝජන ඔක්කොම ඉවරුනායින් පස්සේ ආයෙ මේක 169 වෙන කරලා වෙනස් කරන්න පුළුවන් මේ ඔක්ටට් තුනම ඕන විදිහකට අපිට වෙනස් කර සෙල්ලම් දාලා සංයෝජන කර අපිට ඕන තරම් host දෙන්න පුළුවන් මෙතන host 4ක් නේ තියෙන්නේ host 4ක් නෙමෙයි host සෑහෙන්න දෙන්න පුළුවන් host සෑහෙන්න ගානක් දෙන්න පුළුවන් අපිට ඕන ගාන හදලා බලන්න පුළුවන් දැන් මේ වෙලාව ගන්න ඕනේ ඒක කරන්න මොකද කරන්න පුළුවන් host ඕන තරම් හදන්න පුළුවන් ඇයි මේ ඔක්ටට් තුනම වෙනස් කරන්න පුළුවන් මොකද ඒක host ID එක වෙනස් කරන්න පුළුවන් ඕන විදිහට වෙනස් කරන්න බැරි මොකද්ද මේක විතරයි අපිට වෙනස් කරන්න මොකොත් කරන්න සම්බන්ධ කරගන්න බැරි එක්කෙනා මෙයා ලොක් නෙට්වර්ක් ID එක කොහොමද ජාල අංකය අපිට වෙනස් කරන්න බෑ මොකද ඒක තමයි ජාලය හඳුනා ගැනීමේ අංකය හරි මේක A පන්ති ඇඩ්‍රස් එකක් නිසා හරි A පන්ති ඇඩ්‍රස් එකක් නිසා පළවෙනි ඔක්ටට් එක විතරක් වෙනස් කරන්න බෑ. හරි. එතකොට ඒකෙදි මේ ඇඩ්‍රස් එකනේ මේ ජාලය වෙනුවෙන් දීලා තියෙන්නේ. හැබැයි අපි පළවෙනි කම්පියුටර් එකටම දුන්නේ මොකද්ද? 20යි 1 කියලා දුන්නේ. 20යි බිඳුව දුන්නේ නැහැ. 20යි බිඳුව දුන්නේ නැහැ. හරි. දැන් මේ අපේ ඇඩ්‍රස් එක තියෙන ඩෙසිමල් වලින් අපේ ඇඩ්‍රස් එක තියෙන මොනවලින්ද ඩෙසිමල් වලින්. හැබැයි අපි මොනවලින් දුන්නත් අපි දන්නවා කම්පියුටර් එක ඇතුලේදී මේ ඔක්කොම යන්නේ මොනවා විදිහටද? බයිනරි විදිහට යන්නේ බිට්ස් විදිහට තියෙන්නේ. එතන මේ බිඳුව කියන්නේ මේ ඔක්ටට් එකේ බිට් කීයක් තියෙනවද? මේ ඔක්ටට් එකේ බිට්ස් 8ක් තියෙනවා. අපි දන්නවා ඔක්ටට් 4ටම බිට් 8 ගාන තියෙනවා. එහෙමයි IP ඇඩ්‍රස් එක හැදෙන්නේ බිට් 8 ගානේ බිට් 32.
එතකොට මේ ඔක්ටට් එක ගත්තා. බිට් 32 බිට් 32 නෙමෙයි සෝරි බිට් 8ක් මෙතන තියෙනවා. බිට් 8ම බිඳුව වෙච්ච නිසායි මේකෙත් අගේ බිඳුව වෙලා තියෙන්නේ. නේ? මේකේ දශමයාගේ බිඳුව වෙලා තියෙන්නේ. මේකේ බිට් 8ම බිඳුව වෙලා තියෙන නිසා. හරි. එතකොට අන්න ජාලයක හරි ජාලයක මේ ඇඩ්‍රස් එක ගත්තායින් පස්සේ ඩෙසිමල් විදියට මොකද්ද වෙලා තියෙන්නේ? ඩෙසිමල් විදියට මේක නිරූපණය වෙලා තියෙනවා. ජාලයක හැම වෙලෙම අපි උනාට හිතන්න ඕනේ බයිනරි වලින් හිතන්න ඕනේ. හරි. බයිනරි වලින් හිතන්න ඕනේ. හරි. එතකොට මේක A ක්ලාස් ඇඩ්‍රස් එකක්. ක්ලාස් A එකේ ඇඩ්‍රස් එක. A පන්තිට අදාළ ඇඩ්‍රස් එක. A පන්තිට අදාළ ඇඩ්‍රස් එක. හරි. එතකොට මේ A පන්තිට අදාළ ඇඩ්‍රස් එකක් නිසා මේක වෙනස් කරන්න බැරි මොකද්ද? වෙනස් කරන්න බැරි network ID එක තමයි වෙනස් කරන්න බැරි. හරි. මේ ඇඩ්‍රස් එකේ අපිට වෙනස් කරන්න පුළුවන් කොටස වෙනස් කරලා ඒ කියන්නේ host ID එකනේ අපිට වෙනස් කරන්න පුළුවන් මේ කොටස් තුන වෙනස් කරන්න පුළුවන්. ඔය වෙනස් කරන්න පුළුවන් කොටස් තුනේ අවමය මොකද්ද? පටන් ගන්න පුළුවන් තැන මොකද්ද? පටන් ගන්න පුළුවන් තැන මොකද්ද? පටන් ගන්න පුළුවන් තැන මේක නේද? 10 වෙනස් කරන්න බෑනේ කොහොම පටන් ගන්න පුළුවන් තැන බිඳුවයි නේ බිඳුවයි අවසන් කරන තැන මොකද? 10 වෙනස් කරන්න බෑ කොහොමත් 255යි නේ ඔය තමයි අවසන් කරන තැන. හරි. එතකොට හරි අපිට ජාලයක් සඳහා ලැබිච්ච IP ඇඩ්‍රස් එකේ හරි IP ඇඩ්‍රස් එකේ host ID එක සත්කාරක අංකයට අදාළ බිටු ඔක්කොම බිඳුව වෙන ඒ කියන්නේ අවම වෙන හරි සත්කාරක අංකය අවම වෙන ඒ ජාලයට අදාළ රේන්ජ් එකේ සත්කාරක අංකය අවම වෙන හරි අපිට ගන්න පුළුවන් උපරිම අවමය අපි කියනවා ඒකට ජාල ලිපිනය කියලා. නෙට්වර්ක් ඇඩ්‍රස් එක කියලා කියනවා. අපිට නෙට්වර්ක් එකක් වෙනුවෙන් ලැබිලා තියෙන ඇඩ්‍රස් එකේ host ID එක ඒ කියන්නේ සත්කාරක අංකය යන්න පුළුවන් උපරිමේ. හරි යන්න පුළුවන් උපරිමයට ගියාම ලැබෙන ඇඩ්‍රස් එකට අපි කියනවා විකාශන ලිපිනය බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක කියලා කියනවා. බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. විකාශන ලිපිනය. එතකොට යම්කිසි ජාලයක මේ ජාල ලිපිනයයි විකාශන ලිපිනයයි අපිට බෑ මේ වගේ host එකකට පවරන්න. දැන් තව අලුත් පොයින්ට් එක මොකක්ද අලුත් පොයින්ට් එක? නෙට්වර්ක් එකක් තියෙනවා. නෙට්වර්ක් එක හදන්න අපිට ඇඩ්‍රස් එකක් හම්බෙනවා. ඒ ඇඩ්‍රස් එකේ නෙට්වර්ක් ID එක වෙනස් කරන්න නැතුව host අංක වෙනස් කරලා ඕන සෙල්ලමක් දාලා host වලට පවරන්න පුළුවන් කියලා අපි දැනන් හිටියා. හැබැයි තව දෙයක් දැන් දැනගත්තා මොකද්ද? ඕන විදිහට පවරන්න උනාට host අංක වල අවමය පවරන්න පුළුවන් සීමාවේ අවමය. හරි සෙල්ලම දාන්න පුළුවන් සීමාවේ අවම සීමාවේ ඇඩ්‍රස් එක. ඒ කියන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක අපිට පැවරීමක් කරන්න බෑ කිසිම host එකකට කම්පියුටර් එකකට. මේ host ID එක සෙල්ලම් දාන්න පුළුවන් මේ සත්කාරක අංක
වෙනස් කරන්න පුළුවන් මේ ඔක්ටට් තුනනේ මේ A ක්ලාස් එක අනුව. කොහොම හරි දැන් පොදුවේ ගමුකෝ host අංක. හරි. host ID එක වෙනස් කරන්න පුළුවන් උපරිම සීමාවේ ඇඩ්‍රස් එක. broadcast address එකත් අපිට host එකකට පැවරීමට අපිට හැකියාවක් නැහැ. මේ අතර තියෙන සියලුම ඇඩ්‍රස් අපිට ඕන කම්පියුටර් එකකට ඕන host එකකට පැවරීමක් කරගන්න පුළුවන්. හරි. පැවරීම කරගන්න පුළුවන්. හරි. පැවරීම කරගන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලන් ලේසියට මම ගන්නම් C පන්තියට ක්ලාස් C එකට අදාළ ඇඩ්‍රස් එකක්. ඒකත් එක්කම මම කියලා දෙන්නම් දැන් ඇයි අර දෙක පාවිච්චි කරන්න බැරි? ඇයි අර ඇඩ්‍රස් දෙක පාවිච්චි කරන්න බැරි සහ ඒ ඇඩ්‍රස් දෙක මොකද්ද වෙන්නේ? හරි. તો නෙට්වර්ක් එකක් තියෙනවා. නෙට්වර්ක් එකේ host 4ක් තියෙනවා. මේ නෙට්වර්ක් එකේ වෙනුවෙන් අපිට ලැබිලා තියෙන ඇඩ්‍රස් එකක් 192යි 168යි 10 කියන එක. මොකක්ද ළමයි මේ ඇඩ්‍රස් එකේ පන්තිය හොයන්නේ කොහමද? ෆස්ට් ඔක්ටට් එකෙන් ෆස්ට් ඔක්ටට් එක 192 කියන්නේ බිංදුවත් 126ත් අතර කියන්නේ A පන්තියට අදාළ 128ත් 191ත් රේන්ජ් එක නම් B පන්තියට අදාළ 192ත් 223ත් රේන්ජ් එකේ නම් C පන්තියට අදාළ 192 තියෙන්නේ. එහෙනම් මේක මොකද්ද? මේ ඇඩ්‍රස් එක ක්ලාස් C ක්ලාස් C නම් මොකද වෙන්නේ? ක්ලාස් C නම් මොකද වෙන්නේ? ක්ලාස් C එකේ නෙට්වර්ක් ID එක වෙන්නේ මොන ඔක්ටට් ටිකද? ක්ලාස් C එකේ නෙට්වර්ක් ID එක වෙන්නේ මේ මුල් ඔක්ටට් තුනම. හරි. ක්ලාස් A නම් පළවෙනි ඔක්ටට් එක විතරයි නෙට්වර්ක් ID එක වෙන්නේ. ක්ලාස් B නම් පළවෙනි ඔක්ටට් එකයි දෙවෙනි ඔක්ටට් එකයි නෙට්වර්ක් ID එක. ක්ලාස් C එකේ නම් පළවෙනි ඔක්ටට් එකයි දෙවෙනි ඔක්ටට් එකයි තුන්වෙනි ඔක්ටට් එකයි තුනම නෙට්වර්ක් ID එක. ඒ කියන්නේ මේකේ මේ තුනම නෙට්වර්ක් ID එක. ඒ කියන්නේ මේ තුනම අපිට වෙනස් කරන්න බෑ. මොකද මේ තුනම තමයි මේ ජාලය හඳුනා ගැනීමේ අංකය. එහෙනම් ඉතුරු වෙන්නේ මේක. මේක තමයි host ID එක. මේක වෙනස් කරන්න පුළුවන්. මේක ඕන සෙල්ලමක් දාන්න පුළුවන්. හරි. ඒතර අපි දැන් කලින් බැලුවා. මොකද්ද? අන්තිමට බැලුවේ මොකද්ද? අපිට ජාලයක් වෙනුවෙන් ලැබෙන ඇඩ්‍රස් එකේ host ID එක අපිට ගන්න පුළුවන් උපරිම අවමය. මොකක් කියලාද අපි කිව්වේ උපරිම අවමය? කියලා කිව්වේ. මේ තියෙන උපරිම අවමය නේද? බිඳුව නේද උපරිම අවමය? යන්න මේ අපිට දීලා තිබෙන ඇඩ්‍රස් එකේ host ID එක වෙන්නේ මේක. host ID එක යන පුළුවන් උපරිම අවමය තමයි මේ බිඳුව. මේක තමයි මොකද්ද? network address එක. network address එක. අපිට යන්න පුළුවන් උපරිමය මොකද්ද? අපිට ජාලයක් වෙනුවෙන් ලැබිලා තියෙන ඇඩ්‍රස් එකේ host ID එකේ යන්න පුළුවන් උපරිමය 192 168 10 කියන්නේ මේකේ network ID එක. ඒක කිසිසේත් වෙනස් කරන්න බෑ අපිට. host ID එක කියන්නේ මේ ඇඩ්‍රස් එකේ අන්තිම ඔක්ටට් එක. ඒක යන්න පුළුවන් උපරිමය මොකද්ද? 255. අපි අන්තිමට කිව්ව මොකද්ද? යන්න පුළුවන් උපරිමය තමයි broadcast address එක. broadcast address එක. එතකොට ඔය දෙක අතහැරලා ඔය දෙක මැද්දේ තියෙන ඕනම IP address එකක් අපිට පුළුවන් මේ host වලට පවරන්න. හරි. අපිට පුළුවන් 10 බිඳුව නෙබැරි 11 192යි 168යි 10යි 1 ඊළඟට මේකට 2 ඊළඟට මේකට 3 ඊළඟට මේකට 4
5 6 7 8 ඔන්න ඔය විදිහට ඕනම කම්පියුටර්ස් ගණනකට ඕනම හොස්ට් ගණනකට ඔය අතරමැදි ඇඩ්‍රස් පැවරීමේ හැකියාවක් තියෙනවා හොස්ට් ID එක වෙනස් කරලා. හරි. මේ ඇඩ්‍රස් දෙකේ අරින්. ඒතර මේ ඇඩ්‍රස් දෙකෙන් මොකක්ද මේ කරන්නේ? මේ ඇඩ්‍රස් දෙකෙන් මොකක්ද කරන්නේ? මේ ඇඩ්‍රස් දෙකෙන් මොකක්ද කරන්නේ? මේ ඇඩ්‍රස් දෙකෙන් මොකක්ද කරන්නේ? අපි කියවන්නේ මේ ජාලයකට ලැබෙනවා data කියලා. ජාලයකට මොකද? කොලම්බෝ හෙඩ් ඔෆිස් කොමර්ෂල් බැංක් එකේ ජාලයෙන් කඳාන කොමර්ෂල් ජාලයට ලැබෙනවා data. හිතන්නකො මේ කඳාන කොමර්ෂල් ජාලය කියන්නේ. කඳාන කොමර්ෂල් ජාලය මේක නම් ජාලයට ලැබෙන data retrieve කරලා ජාලය තුලට අරගන්නේ ඒ ජාලයේ network address එක තුලින්. හරි. එයා තමයි අරගෙන තියාගන්න කියලා ඕගොල්ලෝ හිතන්න. හරි. ඒ කියන්නේ networking වල ඇත්තටම networking කියන්නේ මේ අවුරුදු 4ක 5ක ඩිග්‍රියක් විදිහට ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. දැන් ඕගොල්ලන්ගේ ඔළුවට ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. හරි. ඒකට සම්පූර්ණ පැහැදිලි අනාවරණය වෙච්ච විදියකට නෙමෙයි මේක ගන්න පුළුවන් විදියකට තමයි අපි දැන් ඔලුවට ගන්න. හරි. එතකොට මොකද්ද ගන්න පුළුවන් විදියට දැන් අපි ඔලුවට ගන්නවා. මොකද්ද? දැන් මෙතනදී මේ network address එක කියන්නේ ජාලය තුලට data අරගෙන අර ඇතුලේ ඉන්න අයට බෙදා හරින්න බෑ. ඇතුලේ අයට share කරගන්න බෑ. හරි. head office එකෙන් ආපු දේවල් මේ කඳාන branch එක නම් කඳාන branch එකේ ජාලය තුලට අරගෙන ඉවරලා ජාලය ඇතුලේ කට්ටිය බෙදා ගන්න ඕනේ. මේ computers වල share වෙන්න ඕනේ data ටික. හරි. මේ network එක තුල share වෙන්න. ඒකට ජාලයකට පිටින් ලැබෙන data ටික අරගෙන තියාගන්නේ මේ network address එක තුලින්. ඒ data ටික මේ nodes වලට මේ අතු වලට මේ තමන්ගේ ජාලයේ computers වලට host වලට බෙදා හරින්නේ connect කරගෙන share කරන්නේ broadcast address එක. හරි. දැන් තේරෙන්නේ මේ දෙන්නට කරන්න වැඩක් තියෙනවා කියලා. මේ දෙන්නට කරන්න වැඩක් තියෙන නිසා තමයි ඒ address දෙක විතරක් host වලට පවරන්නේ නැත්තේ. computers වලට පවරන්නේ නැත්තේ. මොකද ඒ ජාලයක network address එකකින් තමයි මේ ජාලයට data අරගෙන share කිරීම සඳහා අරගෙන තියාගන්නේ. broadcast address එකෙන් තමයි ඒ අරගත්ත data ටික මේ ඇතුලේ ඉන්න අයව කනෙක්ට් කරගෙන host එක කනෙක්ට් කරගෙන share කරන්නේ. හරිද? බෙදා ගන්න. ඒතර මේ දෙන්නට කරන්න වැඩක් තියෙනවා. හරි. මේ දෙන්නට කරන්න වැඩක් තියෙනවා. හරි. එතකොට මේත් එක්කම මම තව දෙයක් සම්බන්ධ කරන්න යනවා. හිතන්නකෝ මේ නෙට්වර්ක් එක උපජාල වලටත් කඩලා තියෙන්නේ කියලා. මේ නෙට්වර්ක් එක සබ්නෙටින් උත් කරන්න යන්නේ. හරි. දැන් අපි දන්නේ නැහැ මේක සබ්නෙටින් කරලා තියෙන්නේ නැද්ද කියලා. සමහරවිට අනාගතයේදී මේක සබ්නෙට් කරන්න පුළුවන්. නේ? දැන් පොඩි විදිහට පටන් ගත්ත ආයතනයක් නම් මුලදී කම්පියුටර්ස් පොඩ්ඩයි තියෙන. හැබැයි කම්පියුටර්ස් වැඩි වෙද්දී හරි මේ කළමනාකරණය කරන්න බැරි වෙද්දී හරි මේ ජාලයේ උපජාල වලට කඩන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරා. හොඳින් කළමනාකරණය කරන්න පුළුවන්. අන්න ඒක නිසා හැම ජාලයකටම තියෙනවා මොකද්ද? සබ්නෙට් මාස්ක් එකක් තියෙනවා. උපජාල ආවරණයක් තියෙනවා. දැන් මොකද්ද මේ උපජාල ආවරණය? සබ්නෙට් මාස්ක් මේ 아무තු මේකක් නෙමෙයි. ඒකත් ඇවිල්ලා ඇඩ්‍රස් එකක්. මේ ඔක්කොම මේ එක එක ඇඩ්‍රස් වලින් කරන්නේ මොකක් හරි ඩියුටි එකක් කරන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. මොකක් හරි ඩියුටි එකක් කරන්නේ. දැන් මේ network address එකෙන් කරන ඩියුටි එකක් තියෙනවා. ඒක නිසා අපිට යාව පවරන්න බෑ. broadcast address එකෙන් කරන ඩියුටි එකක් තියෙනවා. ඒකින් අපිට යාව host එකකට පවරන්න බෑ. ඒ වගේම අපි දැන් දන්නවනේ ඕනම network එකක් subnet වලට ඕනම ජාලයක් උපජාලකරණය කරන්න පුළුවන් කියලා. ඒක නිසා උපජාලකරණය කරන්න පුළුවන් නිසා කරලාද තියෙන්නේ නැද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි ඕනම අවස්ථාවක කරන්න පුළුවන් කියලා අපි දන්නවා. කිරීමේ වාසිත අපි දන්නවා. හොඳට කළමනාකරණය කරන්න පුළුවන්.
හරි. එතකොට ඒක නිසා යම්කිසි ජාලයකට data යවද්දී අන්න අර උපජාල ආවරණය සබ්නෙට් මාස්ක් එක හරහා ඩෙන්ටිෆයි කරගෙන තමයි ජාලය ඇතුළට යන්නේ. අන්න දැන් තව එකක්. හරි. බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකෙන් මොකද්ද කරන්නේ? සියලු දේවල් බැහැර කරලා දැන් මේ ටික අහගන්න මම මේ කියන මේ ටික හොඳට අහගන්න. බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකෙන් මොකද කරන්නේ? බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකෙන් කරන්නේ ජාලයේ තියෙන data ටික බෙදෙන්න ඕන data එකට share වෙන්න ඕන data ටික share වෙන්න ඕන කට්ටියව connect කරගෙන share කිරීම. හැබැයි share කරන්න ජාලයේ ඇතුළට data ඇවිල්ලා තියෙනවා. ජාලය ඇතුළට data ඇවිල්ලා තියෙනවා. ඒ data ටික ගන්න තමයි network address එකේ ඉන්නේ. network address එකේ ඉන්නේ මේ data ටික ජාලය තුලට ගන්න. network address එකෙන් ජාලය තුලට ගන්නත් ජාලය තුලට හරියට හරි මාර්ගයේ data එන්න ඕනේ. ජාලය තුලට හරි මාර්ගයේ එවන කෙනෙක් කවුරු හරි එවන එකෙක් හරි කවුරු වෙන හරි එන්න පුළුවන්. කවුරු හරි වෙන්න පුළුවන් මේ ජාලයට එවන එකෙක් හරි හරියට එවන්න හරි තැනට එවන්න හරිද පාවිච්චි කරන්නේ උපජාල ආවරණය. උපජාල ආවරණය උපජාල ආවරණය උපජාල ආවරණය උපජාල ආවරණය උපජාල ආවරණය සබ්නෙට් මාස්ක් උපජාල වසනය කියලා කියනවා. සබ්නෙට් මාස්ක්. හරි. ඒකටත් වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ ඇඩ්‍රස් එකෙන් එතකොට මොකද වෙන්නේ? මේ ජාලය හරි මේ ජාලය සබ්නෙට් මාස්ක් කියන ඇඩ්‍රස් එකෙන් උපජාල ආවරණය නැමැති ඇඩ්‍රස් එකෙන් හඳුනා ගන්නවා. හඳුනාගත්තායින් පස්සේ මේ ඇඩ්‍රස් එකට ඒ data ටික ලැබෙනවා. ඒ ලැබෙන data ටික network address එකෙන් ලබා ගන්නවා. network address එකෙන් ලබාගත්ත data ටික broadcast address එකෙන් host ටික connect කරගෙන share කරනවා. share කරනවා. හරිද? right. වීඩියෝ එක පෝස්ට් කරලා මේක ලියන්න. වීඩියෝ පෝස්ට් කරලා මේක ලියන්න. හරිද ළමයි? ඒතර තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. වීඩියෝ පෝස්ට් කරලා මේක ලියාගත්තා. ලියාගෙන ඉවරලා තරුවක් දාලා ලියන්න. ජාලයක් උදෙසා ලැබෙන ජාලයක් උදෙසා ලැබෙන IP address එකේ IP address එකේ host ID එකේ host ID එකේ එම ජාලය තුල යා හැකි උපරිම අවමය එම ජාලය තුල යා හැකි උපරිම අවමය දැන් හැම වෙලේම මේක බිඳුව කියලාම කියන්නත් බෑ. හරි බිඳුවක් 255 අතර කියන්න බෑ.
ඔයගලන්ට ඒක ඉස්සරහට තේරෙයිද? උපජාල දින. උපජාලේ මේ උපජාලේ දෙවෙනි උපජාලේ තුන්වෙනි උපජාලේ. ඒතර පටන් ගන්න දැන යාහගේ උපරිම අවමය වෙනස්. බිඳුව වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ හැම වෙලේම උපරිම අවමය කියලා කිව්වේ ඒක. host id එකේම ජාලය තුල යාහගේ උපරිම අවමය. ජාල ලිපිනය ලෙසත් යාහගේ උපරිම අවමය කියන්නේ අන්න පුළු උපරිම අවමය. ජාල ලිපිනය ලෙසත් යාහකි ඉහළම ලිපිනය විකාශන ලිපිනය ලෙසත් හැඳින්වේ. විකාශන ලිපිනය ලෙසත් හැඳින්වේ. ඊළඟ පල්ලෙන් තරුවක් දාලා ලියන්න. පල්ලෙන් තරුවක් දාලා ලියන්න. ඕනෑම ජාලයක් උපජාලවලට ඛණ්ඩනය කිරීමේ හැකියාව තිබෙන නිසා සෑම ජාලයකටම උපජාල ආවරණය නැමැති IP ඇඩ්‍රස් එකක් තිබේ. 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 ඊළඟට තරුවක් දාලා ලියන්න. ජාලයක උපජාල ආවරණය මගින්
උපජාල ආවරණය මගින් එම ජාලය තුලට යැවිය යුතු දත්ත යවනු ලැබේ. ඊළඟ තරුදා ලියාගන්න. එම දත්ත ජාලය තුලට ලබාගෙන තබා ගන්නේ. එම ජාලයේ ජාල ලිපිනය මගින්. ඊළඟ තරුදා ලියාගන්න. එම ලබාගෙන තබාගත් දත්ත ජාලයේ ධාරක සම්බන්ධ කරගෙන ඒවාට යවනු ලබන්නේ විකාශන ලිපිනය මගින්. ජාලයේ විකාශන ලිපිනය මගින්. හරි. දැන් මේ මම නිකන් මේ උදාහරණයක් ගන්නවා. මේක පොඩ්ඩක් බලන්න. නෙට්වර්කින් ඔක්කොම අයින් කරලා බලලා මේ උදාහරණය පොඩ්ඩක් බලන්න. හරි. නෙට්වර්කින් ඔක්කොම අමතක කරලා බලලා මේ උදාහරණය පොඩ්ඩක් බලන්න. ඔයගොල්ලන් මේ වැඩේ පුළුවන් වෙන්නේ නැහැ අන්තිමට ඕනේ මේ. හරි. සරයි. මේ උදාහරණය බලන්න. ඩයලොග්. හරි. ඩයලොග් තියෙනවා. මොබිටෙල් තියෙනවා. හත් තියෙනවා. හරි. එතකොට ඩයලොග් කියන එකෙන් තමයි අපි මොනවාද ඩයලොග් හඳුනාගන්නේ. මොබිටෙල් කියන එකෙන් තමයි අපි මොබිටෙල් ලව හඳුනාගන්නේ. හච් කියන එකෙන් තමයි අපි හච් ලව හඳුනාගන්නේ. හරි. ඩයලොග් එකේ ඇතුළට ගියාන් පස්සේ ඩයලොග් නම්බරයක් ගත්තායින් පස්සේ මේ 0.77 කියන එකෙන් තමයි 0.77 කියන එකෙන් තමයි ඒක මොකද්ද? ඒ ඩයලොග් ලගේ මේ ජාලය අපි හඳුනාගන්නේ ඒකනේ. අපිට ඒක වෙනස් කරන්න බෑනේ. ඩයලොග් ලත් ඒක වෙනස් කරන්න. ඒගොල්ලොත් වෙනස් කරන්නේ මෙන්න මේක. නේ මොබිටෙල් ලගේ 0.71 තියෙනවා. ඉතුරු කෑල්ල තමයි වෙනස් කරන්නේ. හස් ලගේ 0.78 තියෙනවා. ඉතුරු කෑල්ල තමයි වෙනස් කරන්නේ. අන්න ඒ වගේ තමයි මොකද්ද? සබ්නෙට් මාස්ක් එක. හරි. සබ්නෙට් මාස්ක් එකකින් හරි ජාලයකට තියෙනවා සබ්නෙට් මාස්ක් එක කියලා ඇඩ්‍රස් එකක්. සබ්නෙට් මාස්ක් එක කියලා ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ ජාලයෙන් ඒ ඇඩ්‍රස් එකෙන් තමයි ජාලය හඳුනාගන්නේ. ඊට පස්සේ තව ජාලයටත් තියෙනවා ඇඩ්‍රස් එකක්. හරි. ජාලයට තියෙනවා ඇඩ්‍රස් එකක් තියෙනවා. හරි. අපි කිව්වනේ ජාලය හඳුනා ගන්න අංකයක් තියෙනවා කියලා. network ID කියලා තියෙනවා කිව්වා. ඉතුරු ටික තමයිනේ අපි කිව්වේ host ID කියලා මතකද? host ID කියලා කිව්වේ මතකද? host ID එක තවත් කොටස් දෙකකට බෙදනවා කිව්වේ අපි. උපජාලාංකයයි host ID කියලා මතකද? දැනට host ID කියලා ගමු. අන්න ඔය වගේ වැඩක් තමයි වෙන්නේ. මොකද්ද? සබ්නෙට් එළියේ ඉඳන් බලද්දි සබ්නෙට් මාස්ක් එකෙන් තමයි අපි කවුද කියලා අඳුරගන්නේ. සබ්නෙට් මාස්ක් එක හරහා තමයි යන්නේ. හරි. යවුවාන් පස්සේ ජාලයක් ගත්තම මොබිටෙල්ල 0.7 වෙනස් කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. නෙට්වර්ක් ID එක වෙනස් වෙන්නේ නැහැ. ජාලය හඳුනා ගැනීමේ අංකයක් තියෙනවා. හරි.
ජාලය හඳුනා ගැනීමේ අංකයක් තියෙනවා. ජාලය හඳුනා ගැනීමේ අංකය වෙනස් වෙන්නේ නැහැ. නිතරම වෙනස් වෙන්නේ සත්කාරක අංකය තමයි වෙනස් වෙන්නේ. හරි සත්කාරක අංකය තමයි වෙනස් වෙන්නේ. මේකත් උපජාල වලට කඩලා තියෙනවා නම් අපි කතා කරා මේකත් කොටස් දෙකකට බෙදෙනවා. උපජාලාංකය කියලාත් වෙනවා. ජාලාංකය වෙනස් වෙන්නේ නැහැ. මේකත් කොටස් දෙකකට බෙදෙනවා. මේක උපජාලකරණයේදී උපජාලාංකයකුත් ලැබෙනවා. උපජාලාංකය වෙනස් වෙන්නේ නැහැ. උපජාලාංකයක් වෙන වෙලා ඉතුරු ටික තමයි host id වෙන්නේ. ඒක තමයි වෙනස් කරන්න පුළුවන් ටික. හැම වෙලෙම මතක තියාගන්න host id තමයි වෙනස් කරන්න පුළුවන් ටික. හරි. ජාලය හඳුනා ගැනීමේ අංකය වෙන ජාලාංකයවත් උපජාලය හඳුනා ගැනීම වෙන උපජාලාංකයවත් වෙනස් වෙන්නේ නැහැ. හැම වෙලෙම host id කැලේ තමයි වෙනස් වෙන්නේ. මේ subnet mask එකෙන් තමයි ජාලය පිටින් ඉඳන් හඳුනාගෙන subnet mask කියන address එක කරා තමයි එවන්නේ. හරි. ඒ අවබෝධය විතරක් තියාගන්න. හරි. ඒ අවබෝධය විතරක් තියාගන්න. හරි. ඒ අවබෝධය විතරක් තියාගන්න. ඊළඟ දේ තමයි දැන් මේ උපජාලකරණය නේ උපජාලකරණය කරන්න පුළුවන් ඕන network එකක් කඩලා ඉවරලා උපජාල වලට කඩන්න පුළුවන්. හරි. උපජාල වලට කඩන්න පුළුවන්. නොකඩා ඉන්නත් පුළුවන්. සබ්නෙටින් කරපු network එකක් වෙන්නත් පුළුවන්. සබ්නෙටින් කරපු නැති නිකන් normal network එකක් වෙන්නත් පුළුවන්. හරි. normal network එකක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් හරි. උපජාලකරණය කරපු නැති network එකක් වුණත් පසුකාලීනව උපජාලකරණය වීම හැකියාව වැඩි. හරි. ඒක නිසා කොහොම වුණත් ඕනම address එකකට හරි ඕනම address එකකට තියෙනවා default subnet mask එකකුත් තියෙනවා. හරි. default subnet mask එකකුත් තියෙනවා. හරි. default subnet mask එක මොකටද දන්නවද තියෙන්නේ? උපජාල වලට කඩපු නැති ජාලයකට. හරි. උපජාල වලට කඩපු නැති ජාලයකට තියෙනවා මොකද්ද? මොකද්ද තියෙන්නේ? default subnet mask එකක් තියෙනවා. හරි. ඒ ජාලයේ ලිපිණයට ඒ ලිපිණයට අදාළ default subnet mask එකක් තියෙනවා. ඒ කියන්නේ නිකම්ම subnet mask එකක් නෙමෙයි. නිකම්ම උපජාල ආවරණයක් නෙමෙයි. සම්මත උපජාල ආවරණයක් තියෙනවා. හරි. එතකොට class A වල නම් address එක ජාලයේ address එක class A පන්තියේ. හරි. ඒ ජාල පන්තියට අදාළ address එකක් නම් හරිද? මතකද ඒ ජාල පන්තියේ address වල වෙනස් නොවන කෑල්ල මොකද්ද? network id එක මොකද්ද? first octet එක නේද? ඒ වෙනස් නොවන කෑල්ල 255. ඉතුරු octet ටික බිඳුව. අර host id වෙන octet ටික බිඳුව. class A වලට අදාළ address එකකට default subnet mask එක තමයි මේක. default subnet mask එක තමයි මේක. class B වලට අදාළ B කියන ජාල පන්තියට අදාළ address එකක් නම් B ජාල පන්තියට අදාළ ජාලයක address එකක් නම් network id එක වෙන්නේ මොකද්ද? ජාලය හඳුනා ගැනීමේ අංකය වෙන්නේ first octet 2 නේද? එහෙනම් ඒ දෙක 255 වෙලා සත්කාරක අංකය host හඳුනා ගැනීමේ අංකය වෙන අන්තිම octet 2 බිඳුව වෙනවා. මේක තමයි class B වලට අදාළ ජාලයක default subnet mask address එක. class C නම් එහෙනම් මොකද වෙන්නේ? class C වලට අදාළ ජාලයක address එකේ ජාලය හඳුනා ගැනීමේ අංකය වෙන්නේ පළවෙනි octet 3ම නේ. පළවෙනි octet 3මනේ. අන්න ඒ වගේ. එතකොට subnet mask එකෙත් 255 වෙනවා ඒ තුනම. ඉතුරු host id එක වෙන සත්කාරක අංකය වෙන අන්තිම octet එක බිඳුව වෙනවා. මේක තමයි C පන්තියට අදාළ ජාලයක default subnet mask address එක. හරි. මේකට අපි කියනවා
සම්මත උපජාල ආවරණය කියලා. හරි, සම්මත උපජාල ආවරණය කියලා. හරිද? හරි. එතකොට net යම්කිසි ජාලයක් අහගන්න, යම්කිසි ජාලයක් උපජාල වලට කඩලා නැතත් ඒ ජාලය වෙනුවෙන් මේ සම්මත උපජාල ආවරණය කියන ඇඩ්‍රස් එක තියෙනවා. මොකද ජාලයට සබ්නෙට් මාස්ක් එක හරහානේ අපි කිව්වේ එවනවා කියලා data. හරිද? ඒක නිසා අනිවාර්ය සබ්නෙට් මාස්ක් ඇඩ්‍රස් එකක් තියෙන්න ඕන නිසා උපජාලයකරණය කරලා තිබ්බත් නැතත් මෙන්න මේ උපජාල ආවරණ ඇඩ්‍රස් එක තියෙන නිසා බය වෙන දෙයක් නැහැ. ඒකයි මේකට කියන්නේ default subnet mask එක, සම්මත උපජාල ආවරණය කියන්නේ. හරි. එතකොට දැන් උපජාලකරණය කරලා නැති නෙට්වර්ක් එකක් කියලා හිතමු. උපජාලකරණය කරලා නැති නෙට්වර්ක් එකක් වුණත් ඒ නෙට්වර්ක් එක වෙනුවෙන් මේ subnet mask එක තියෙනවනේ. මෙන්න මේ subnet mask address එක තියෙනවනේ. පසුකාලීනව ඒක උපජාල වලට කැඩුවොත්, ඒක සබ්නෙටින් කරොත් මෙන්න මේ සම්මත උපජාල ආවරණය එතකොට වෙනස් වෙනවා. ඒත් මෙන්න මේ 255 ඒවා තුන වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ host ID වගේ තියෙන කෑල්ල තියෙන. host ID එක තියෙන. අන්න ඒක තමයි වෙනස්. අන්න ඒක තමයි වෙනස් වෙන්නේ. හරි. ඒක නිසා අමුතුවෙන් මතක තියාගන්න දේවල් ගොඩාක් නෑ. හරි ලේසියිනේ. class A address එකක network ID එක උනේ first octet එක. අන්න ඒ වගේම default subnet mask එකෙත් first octet එක තමයි උපරිම 255 වෙන්නේ. class B address එකක first octet දෙක තමයි network අංකය උනේ, ජාලාංකය උනේ, ජාල හඳුනා ගැනීම අංකය උනේ. ඒක වෙනස් කරන්න බෑ කියලා අපි කිව්වා. ඒ වගේම default subnet mask එක උනේ පළවෙනි octet දෙක 255 දෙක උනේ. මේකෙත් එහෙමයි. පළවෙනි තුන network ID එක උනා වගේම default subnet mask එක උනේ, default subnet mask එක 255 උනේ පළවෙනි තුන. හරි. host ID එක හැම වෙලේම අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට ඕන විදිහට වෙනස් කරගෙන host වලට පැවරීම් කරන්න පුළුවන් කියලා කිව්වා. අන්න ඒ වගේ network එකක් උපජාලකරණය වුණොත් වෙනස් වෙනවා. මෙන්න මේ බිඳුව තියෙන කොටස. මේකෙත් මේ බිඳුව තියෙන කොටස්. මේකෙත් මේ බිඳුව තියෙන කොටස් වෙනස් වෙනවා. උපජාලකරණය වුණොත් ඒ උපජාල වලට එතකොට මොකද්ද? මේ සම්මත උපජාල ආවරණය නෙමෙයි තවදුරටත් තියෙන්නේ වෙනම subnet mask address එකක් හැදෙනවා. 255 වෙනස් වෙන්නේ නැහැ. 255 තියෙන octets වෙනස් නොවි ඉතුරු ඒවා තමයි වෙනස් වෙන්නේ. ඉස්සරහට අපි ඒක කරද්දි බලමු. මේක වීඩියෝ පොස් කරලා ලියාගන්න. වීඩියෝ එක පොස් කරලා ලියාගන්න. හරිද? හරි. හරි.
දැන් ඔන්න ළමයි තියරි ටික කතා කරලා ඉවරයි. කතා කරන්න ඕන තියරි ටික කතා කරලා ඉවරයි. හරිද? තව පොඩි පොයින්ට්ස් ටිකක් තියෙනවා. හරි තව පොඩි කරුණු ටිකක් තියෙනවා. උපජාලකරණය කරද්දී උපජාල ගණන ගන්නෙ කොහොමද? උපජාල ගණනට අනුව කොහොමද ඇඩ්‍රස් එක වෙනස් වෙන්නේ? හරිද? දැන් ඇඩ්‍රස් එක වෙනස් වෙනවනේ. මම කිව්වේ network ID කියලා තියෙනවා, host ID කියලා තියෙනවා. net subnetting කරොත් උපජාලකරණය කරොත් host ID එකත් කොටස් දෙකකට බෙදෙනවා කියලා අපි කතා කරා. කොටස් දෙකකට බෙදලා උපජාලාංකයකුත් හැදිලා ඉතුරු වෙන ටික තමයි host ID වෙන්නේ. සාමාන්‍ය එකක් නම් network ID host ID. හැබැයි මේ network එක උපජාලකරණය කරොත් පසුකාලීනව host ID එක කොටස් දෙකකට බෙදලා උපජාලාංකයකුත් ලැබෙනවා. ජාලාංකය උපජාලාංකය ඉතුරු ටික තමයි host ID. එතකොට උපජාලකරණය කරායින් පස්සේ උපජාල හදන ගණන අනුව උපජාල අංකයක් හැදෙනවා. එතකොට වෙනස් වෙන ඇඩ්‍රස් එකක් වෙනවා. ඇඩ්‍රස් එක වෙනස් වෙනවා. හරි. ඇඩ්‍රස් එක වෙනස් වෙනවා. එතකොට උපජාලකරණය කරායින් පස්සේ සම්මත උපජාල ආවරණය අවශ්‍ය නැහැ. සම්මත උපජාල ආවරණය කරන කොටගෙන වෙනම උපජාල ආවරණ ලිපිනයක් අපිට ලැබෙනවා. ඒ උපජාල වලට හරි. එතකොට සම්මත උපජාල ආවරණය කියන්නේ උපජාලකරණය කරත් නැතත් ඒ ජාලය වෙනුවෙන් තියෙන ඇඩ්‍රස් එක data යවීම යව හඳුනාගෙන data යවීම වෙනුවෙන් තියෙන්න ඕනේමයි අනිවාර්ය සබ්නෙට් මාස්ක් එක. ඒක නිසා හරි. එතකොට උපජාල ආවරණය නැමැති මේ ඇඩ්‍රස් එකෙන් තමයි data ඒ හරහා තමයි බටයක් වගේ හරහා තමයි යවන්නේ. යවෙන් පස්සේ අර ජාල ලිපිනේ network address එකෙන් තමයි ඒක ලබා ගන්නෙ. ඊට පස්සේ broadcast address එක විකාශන ලිපිනෙන් තමයි ඒක බෙදා හරින්නේ. කියන ටික අද අපි කතා කරා. හරි. subnetting කියන්නේ මොකක්ද කියලා කතා කරා. හරි. එතකොට විශාල කරුණු ටික කතා කරා. එතකොට සම්පූර්ණ අවබෝධය කියලා තෝරන්න නැතුව ඇති දැන් මම දන්නවා. හැබැයි යම් කිසි විදිහකට ගානට පොඩ මේ තේරෙලා ඇති මොකක් උපජාල ආවරණ තමයි එන්නේ. ජාල ලිපිනේ තමයි අල්ලගන්නේ. විකාශන ලිපිනේ තමයි බෙදා හරින්නේ කියන කාරණාවල් ටික ඔයගොල්ලන් ඔළුවේ ඇති. එතකොට මේකත් ඔයගොල්ලන් ඔළුවේ ඇති. හොඳට ඒ කියන්නේ උපජාලකරණය කරපු නැති ජාලයක් නම් උපජාල නැහැ. ඒ වුණත් ඒ ඇඩ්‍රස් එකකට වුණත් සම්මත උපජාල ආවරණය තියෙනවා. සම්මත උපජාල ආවරණය කියන මෙන්න මේ තුන තියෙනවා. එහෙම ජාලයක් පසු කාලින උපජාලකරණය කරොත් ඒ කියන්නේ උපජාල වලට කැඩුවොත් normal network එකක් විදිහට තිබිලා උපජාල වලට කැඩුවයින් පස්සේ class A address එකක් නම් මේ 255 වෙනස් වෙන්නේ නැතුව තියෙද්දි මේ ටික වෙනස් වෙනවා. B address එකක් නම් මේ දෙක වෙනස් වෙන්නේ නැතුව මේ ටික වෙනස් වෙනවා. C address එකක් නම් මේ තුන වෙනස් වෙන්නේ නැතුව මේ බිඳුව කියනාගේ වෙනස් වෙනවා. හරි. උපජාලකරණය කර මේ සම්මත උපජාලකරණය කරන කොටගෙන හරි. එතකොට ඊළඟ වීඩියෝ එක තමයි මේ IP වල අවසාන වීඩියෝ එක. එතකොට ඒකෙදි අපි උපජාලකරණය කරනවා කියන එක අපි ඇනලයිස් කරලා අපි විසින්ම උපජාලකරණය කරලා උපජාල කීයකට කඩන්න පුළුවන්, දෙක උපජාලයක host කීයක් තියාගන්න පුළුවන්. කියන්නේ ජාලයකට ලැබෙන ඇඩ්‍රස් එකෙන් උපජාල කීයක් අපිට හදා ගන්න පුළුවන්. ඒක උපජාලයකට කම්පියුටර්ස් කීය ගන්න තියාගන්න පුළුවන්. එතකොට උපජාලකරණය කරද්දී මේ සම්මත උපජාල ආවරණය කරන කොටගෙන අපි කොහොමද උපජාල ආවරණ ඇඩ්‍රස් එකක් හදාගන්නේ? හරි. මේ උපජාලකරණය කරයින් පස්සේ මේ සම්මත උපජාල ආවරණය නෙමෙයි subnet mask එක වෙන්නේ. default subnet mask එක නෙමෙයි subnet mask එක වෙන්නේ. default subnet mask එක නෙමෙයි subnet mask එක වෙන්නේ. උපජාලකරණය කරයින් පස්සේ default subnet mask එක කරන කොටගෙන වෙනම subnet mask ඇඩ්‍රස් එකක් අපි හදාගන්නවා. හරි. එතකොට මොකද්ද network එකකට ලැබෙන ඇඩ්‍රස් එක මගින් subnet කීයක් හදා ගන්න පුළුවන්ද? ඒ subnet එක host කීය ගන්න තියා ගන්න පුළුවන්ද? එතකොට ඒකම subnetting කරයින් පස්සේ
මේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක කරනකොටගෙන වෙනම සබ්නෙට් මාස්ක් ඇඩ්‍රස් එකක් හදාගන්නේ කොහොමද? හරි. අන්න ඒ දේවල් ටික හදා. ඒ කියන්නේ ගන්න. ඒ ටික කතා කරලා එහෙම කොහොමද කරන්න කියලා මම ඔයගොල්ලන්ට කියලා දීවරවලා ගැටලු කීපයක් හදලා ඉවරලා අපි ගැටලු කීපයක් හදලා ඉවරලා පාස් පේපර්ස් ගැටලු කීපයකුත් හදලා ඉවරලා මේ වැඩේ IP වැඩේ ඉවරයක් කරලා දානවා ඊළඟ වීඩියෝ එකේ. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් සම්පූර්ණ අවබෝධය තේරුම් ගැනීම පැහැදිලි කිරීම ලැබෙයි. එතකොට සැටිස්ෆයි මේ IP ගැන බය වෙන්න දෙයක් නැහැ ඊට පස්සේ. මේක බය නැති වෙයි. හරි. ඒතර මේකට කලින් වීඩියෝ එක බලලානේ අනිවාර්යෙන් ඒක බලලා මේකට එනවා. මේක අනිවාර්යෙන් සම්පූර්ණයෙන්ම බලලා ඉවරනයින් පස්සේ මේක මම ඉල්ලනවා මේක දෙවෙනි වතාවට තාය පොඩ්ඩක් රීකැප් එකක් නැවත වීඩියෝ එක පොඩ්ඩක් ෆාස්ට් ෆෝවර්ඩ් කරලා හරි බලන්න කියලා නෝට් ලිස්ට් පරිවර්ත ලසන් ලෝල් ලියා. හරි. එහෙනම් මේක මෙතනින් ඉවර කරනවම ඊළඟ වීඩියෝ එකෙන් IP අවසන්. God bless.